මරණය කියන එකෙන් ගැලවිච්ච කෙනෙක් නැහැ. අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක් මැරෙනවා. වයසේ තරාතිරමක් නැහැ. ඕනම කෙනෙක් මැරෙනවා. මේ ඉස්පිරිතාලයක් ගත්තොත් එහෙම ඉස්පිරිතාලෙම මැරිච්ච මිනිස්සු දහස් ගාණක්. ඉස්පිරිතාලයක් ගත්තොත් ඉපදිච්ච මිනිස්සු දහස් ගාණක්. උපන් තැනම මැරිලා යනවා. hina වෙලා පුංචි දරුවෙක් ඉස්පිරිතාලෙන් වඩම්ම මේ අතට අරගෙන ගෙදර අරන් යනවා hina වෙවි. ඒ ඉස්පිරිතාලෙම අඬ අඬ මිනිහත් අරන් යනවා. අපේ ජීවිතේ සිතපු දේවල් වෙනසිලා යනවා. නොසිතපු දේවල් සිද්ධ වෙනවා. අද අපූර්ව දහම් පරයයක් මේ පිංගුතුන්ට කියලා දෙන්න කල්පනා කළේ. ඒ දහම් පරයයට කලින් මේ ටික හොඳට මතක තියාගන්න. ඒ තමයි උපන් සත්වයා මැරෙනවා. කවදා හරි මැරෙනවා. උගත්කමක් බලපාන්නේ නැහැ. උගත් උනත් නුගත් උනත් මැරෙනවා. ස්ත්‍රී උනත් පුරුෂ උනත් මැරෙනවා. ලොකු කුඩා සියලු දෙනා මැරෙනවා. වෛද්‍යවරයා වුණත් රෝගියා වුණත් දෙන්නම මැරෙනවා. ඊළඟ ජනාධිපතිතුමාගේ ඉඳලා මැති ඇමතිවරු සියලු දෙනා ඡන්දදායකයෝ සිඟන්නාගේ පටන් මහා ධන කුවේරයා දක්වා සියලු දෙනා මැරෙනවා. මිනිස්සුયો ඉරියව් පාවිච්චි කරන්නේ එක්කෝ ඇවිදිනවා, එක්කෝ හිටගෙන ඉන්නවා, එක්කෝ ඉඳගෙන ඉන්නවා, එක්කෝ නිදාගෙන ඉන්නවා. ඒ ඉරියව් හතරේම කොමන හෝ ඉරියව්වක මැරෙන්න පුළුවන්. මරණයෙන් නිදහස් වෙලා නැහැ මේ ලෝක සත්වයා. ඔබ දැන් ඉඳගෙන ඉන්නවා. ඔබ ඉඳගෙන හිටියට ඔබගේ මරණය ඉඳගෙන නැහැ. මරණය සූදානම් පිට ඉන්නවා. ඔබ නිදා ගන්නවා. ඔබ නිදාගත්ත පළියට මරණය නිදාගෙන නැහැ. මරණය සූදානම් පිට ඉන්නවා. ඔබ ඇවිදිනවා. ඔබ ඇවිදින වේගයට වැඩිය වේගෙන් මරණය ඔබ කරා එනවා. ඔබ සිටගෙන හිටියට මරණය සිටගෙන නැහැ. මරණය සූදානම් පිට ඉන්නවා. කොයි වෙලාවෙ කොයි මොහොතේ හරි ඔහුට මරණය කැඳවන්න. ඉපදුන ගමම්ම මරණයට වගකීමක් එනවා. ඔහුව මරණයට පත් කරන්න. මව කුසේ කලලයක් හටගත්ත ගමම්ම මරණය නැමැති ධර්මතාවයට වගකීමක් එනවා. ඔහු මරණයට පත් කරන්න. මේ ධර්මාසනයේ අසුන් ගත්ත මට පැවරුණ වගකීම තමයි ධර්මයේ දේශනා කරන එක. ඒක මා කළ යුතුයි. මේ කැමරා කරන අයට පැවරිච්ච වගකීම තමයි කැමරා කරන එක. ඒක ඔහු කළ යුතුයි. වෛද්‍යවරයාට පැවරිච්ච වගකීම වෙදකම් කරන එක. ඒක ඔහු කළ යුතුයි. ඊළඟට වාහනයක රියදුරු මහත්තයට පැවරිච්ච වගකීම වාහනේ මේ පදවාගෙන යා යුතුයි. මරණයට පැවරිච්ච වගකීම උපන් සත්වයා මරලා දාන එක ඔහුට වෙන ඒවා දාලා නැහැ. ඔහුගේ වගකීම මරලා දාන එක. එක්කෝ මව් කුසේදී, එක්කෝ ඉපදෙනකොට, එක්කෝ ඉපදුනාට පස්සේ, එක්කෝ පුංචි කාලේ, එක්කෝ මැදි වයසේ ඕනම වෙලාවක මරණය. මරන්න ගෙනියන ගවයෙක් තියෙන පියවරක් පාසා මරණයට තමයි ළඟා වෙන්නේ. කතා කරන වචනයක් පාසා මම ඔබ අහන වචනයක් පාසා ඔබ ළඟා වෙන්නේ මරණයට. මෙතන ඉන්නවා උගත් අයත් ඉන්නවා නොඋගත් අයත් ඉන්නවා. ඒතර උගත් අය ඉගෙන ගත්තා. නොඋගත් අයට ඉගෙන ගන්න බැරි වුණා. පිරිසකට දැනුම ලැබිලා පිරිසකට දැනුම ලැබිලා නැහැ. නමුත් මරණය දෙපිරිසටම ලැබෙනවා. මරණය දෙපිරිසටම ලැබෙනවා.
දැන් ඔන්න රස්නේ කෙනෙකුට රස්නේ ඉවසන්න පුළුවන්. කෙනෙකුට රස්නේ ඉවසන්න බෑ. නමුත් ওই දෙන්නටම මරණය ලැබෙනවා. කෙනෙකුට ගෙවල් දොරවල් තියෙනවා කෙනෙකුට ගෙවල් දොරවල් නැහැ. කෙනෙකුට ගෙයක් නොලැබෙන්න පුළුවන්. අනිවාර්යෙන් මරණය ලැබෙනවා. කෙනෙක් ලෙඩ වෙනවා කෙනෙක් ලෙඩ වෙන්නේ නැහැ. ඒ වුණාට අනිවාර්යෙන් දෙන්නටම මරණය ලැබෙනවා. මේ ලෝකේ උපන් සත්වයාට අනිවාර්යෙන්ම ලැබෙන එකක් තමයි මරණය. අනිවාර්යෙන් ලැබෙන එකක් මරණය. අපි දැකලා තියෙනවා සමහර දේශකයෝ බටහිර දේශනා පවත්වද්දී දැන් මෙහිම මයික් එක අරගෙන දේශනා පවත්වනවා. දේශනා පවත්ව ඉදින් මැරිලා වැටෙනවා. මට මතකයි අපේ ගම් පළාතේ එක හාමුදුරු නමක් මේ පන්සලේ ඉඳලා එහා පන්සලට ගමින් ගමට යද්දී පා ගමනේ මහන්සියට ගහක් මුල ඉඳගත්තා. ඉඳගෙන ගහට හේතු වුණා මැරිලා. ඊළඟ අපි සමහර අය දන්නා අක්කයි නංගි දෙන්න රාත්‍රී කතා බහ කරලා hina වෙලා උන් එක ඇඳේ නිදා ගන්නවා. උදේ අක්කා නැගිටලා ගිහිල්ලා මූණකට හොදලා තේ හදලා මේ නංගි නැගිටින්නේ නැත්තේ මොකද කියලා බලන්න තේ එකත් හදලා නංගි නැගිටින්න කියනකොට තේ එක දෙන්න හදලා තියෙන මිනිහකට. රෑ එළිවෙන කල නිදාගෙන ඉඳලා තියෙන මල මිනිහක් එක්ක. ඔය වගේ මරණය. පුංචි ළමයි මැරෙනවා. මේ ඉස්පිරිතාලේ හොඳින් ගෙනියනවා මෙන්න මිනිහ ගේනවා. ඒක මදිවට මේ ලෝකේ තියෙන පළහිලව් නිසා මෙන්න මේ කොල්ලෝ පාර යනකොට තව කොල්ලෙක් අරන් ඇවිල්ලා පිහෙන් අයින්නවා. මොන ක්‍රමෙන් සිද්ධ වුණත් මරණය කියන්න උත්සාහ කළේ මැරෙනවා කියලා පිළිගන්නවා නම් ඒ කෙනාට මෙන්න මේ කාරණාව මතක තියාගන්න. ඒ කාරණාව තමයි අද කියලා දෙන දහම් පරයය. මැරෙන වෙලාවේ ඔහුට උපතක් කරා යන්න කාරණා දෙකක බලපෑමක් එනවා. අනිවාර්යෙන් මැරෙන වෙලාවේ ඔහුට බලපෑමක් එනවා කාරණා දෙකකින්. එකක් තමයි කම්ම නිමිත්ත. අනිත් එක තමයි ගති නිමිත්ත. දෙකෙන් එකක් ඉදිරිපත් වෙනවා. කම්ම නිමිත්ත කියන්නේ එයා කරපු කියපු මොනවා හරි දෙයක් මැරෙන වෙලාවේ මතක් වෙනවා. මේ වාහනයකට ආවුණත් මතක් වෙනවා. ගති නිමිත්ත කියන්නේ එක්ක එහෙම දෙයක් මතක් නොවුණත් ඉපදෙන තැන නිමිති පහළ වෙනවා. දැන් මම කියන්නම් මේ වාහනයක හැප්පුණත් ඒක වෙනවා. ක්ෂණික මරණයක් වුණත් ඒක සිද්ධ වෙනවා. ඔන්න අපි දවසක ලස්සන ස්තූප පූජාවක් කළා. බොහෝසේ සිත පහන් වන. දැන් මේ ස්තූප පූජාවට ආපු ළමයි ටිකක් ත්‍රිවිල් එක යනකොට ත්‍රිවිල් එක වාහනයක හැප්පුණා. ඉතින් වාහනේ පෙරළුණා. අර ළමයි වීසි වෙලා ගිහලා වැටුණා. මොහොතකින් සිද්ධ වෙච්ච දෙන්නේ. හැබැයි ළමයිට කරදරයක් වුණේ නැහැ. ඉතින් ළමෙක් මාත් එක්ක කියනවා ස්වාමීනි එහෙම වැදිලා වැටෙන ඒ තප්පරේට ස්තූපම පේන්න ගත්තක එක දිගට ස්තූප හිතට පේනවා. මොහොතින් පේන දේවල්. තමන් ස්තූප වැන්දනේ ක්‍රියාවක් කළානේ ක්‍රියාව නිමිත්තක් වුණා. ඒකට කියනවා කම්ම නිමිත්ත. ගති නිමිත්ත කියන්නේ මැරෙන වෙලාවේ කියන්නේ අම්මෝ දනවා ඇඟ දනවා පිපාසයි කියලා. ඒ තමයි මැරිලා ඉපදෙන තැන ගින්නක ඉපදෙන්නේ කියන නිමිත්ත. වතුර පොදක් නැති තැනක උපදින්නේ කියන නිමිත්ත. කම්ම නිමිත්ත, ගති නිමිත්ත. දැන් ඕක අනිත් අයට පවරන්නේ නැතුව තම තමන්ගේ දිහා බලන්න තමන්ද කුමන නිමිත්තක් මතක් වෙයිද? ගොඩාක් අයට
ගොඩාක් අයට මතක් වෙන්නේ ගෙවල් දොරවල්. දරුවෝ කොහොම ඒ මරණයෙන් ලබලා දෙන උපත හරි භයානකයි. මට මතක හැටියට මේ සිද්ධිය කොයි පැත්තේද කියලා මට මතක නැහැ. බණ්ඩාරවල පැත්තේද කොහෙද? එක තාත්තා කෙනෙක් හිටියා අවුරුදු 65යි. ඒ 65ක තාත්තා මේ වයසට පලච්චි තාත්තා මෙන්න දවසක් ඔළුව හොල්ලාගෙන මේ කෑ ගහලා මායම් වෙනවා. කතා කරනවා තාත්තාගේ ඇඟ ඇතුලෙන් කෙල්ලෙක්ගේ කටහඬක්. ස්ත්‍රී හඬක්. බැලින්නම් මේ මොකද්ද කියලා. කියනවා මම මෙයාට ආදරේ. මට මෙයාට නැතු ඉන්න බෑ. අනේ මෙයාගේ හැඩ කියලා අර දත් වැටිච්ච අසීයා. දත් වැටිච්ච සීයාගේ මොන හැඩක්ද? දත් වැටිච්ච හැම රැලි වැටිච්ච සීයාගේ මොන ලස්සනක්ද? ඒ සීයාට මොන පෙරේමයක්ද? මෙන්න ඇඟ ඇතුලෙන් කියනවා මෙයාට මං ආදරෙයි කියලා. තවත් කතා කරලා බැලින්නම්. මෙන්න මෙහෙම සිද්ධියක්. කසාද බැඳපු කෙල්ලෙක් අවුරුදු 20 වෙද්දී කුසට දරුවෙක් ආවා. මේ කෙල්ල කුසේ දරුවා තියාගෙන ක්ලිනික් යනවා දැන්. දැන් වගේ වාහන නැහැනේ මීට අවුරුදු ගානකට කලින්. ඔයාලට මතක ඇති පොඩි කුඩයක් අරගෙන කුසදරු අම්මලා. ඔය එක්කෙනෙක් දෙන්නෙක් ගමකින් එකතු වෙලා ක්ලිනික් යනවා. අපිටත් ඒ කාලේ ඇහුණා ක්ලිනික් යනවා කියලා ඔය අම්මලා යනවා. ඉතින් කොහේ යනවද කියලා අපි දන්නේ නැහැ. අපිට ඒ වචනේ මතකයි. ඊට පස්සේ මොකද උනේ? එහෙම යද්දී දුප්පත් කොල්ලෙක් අවුරුදු ඒ කොල්ලට අවුරුදු 20ක් විතර. දුප්පත් කමන්ට කීයක් හරි හොයාගන්න පාරේ වැඩ කරනවා ගල් ලයිසන් කරනවා. පාරට තාර දාන්න. කුලී වැඩ. කොල්ලා ලස්සනයි. ලස්සන වෙලා දුප්පත් පවුලක ඉපදුනාට ඒ ලස්සන කණ්ඩද? ඔව් කොහේ හරි පාම් පෝරනක හෝ වැඩක් හොයාගත යුතුයි. ඉතින් අර කොල්ලා ලස්සන කොල්ලෙක් අවුරුදු 20ක විතර පාරේ වැඩ. අර කෙල්ල මේ ක්ලිනික් යන ගමන් අර කොල්ලා දිහා බැලුවා. අර කොල්ලා ඉතින් hina වුණා. මනුස්සකමට නරක අදහසකින් නෙවෙයි මේ කුසදරුව අම්මා කෙනෙක් නේ. කෙල්ල හිතුවා ඒකිට කැමැත්තෙන් කියලා. එහෙම අසනීප තියෙන අය ඉන්නවා. දවසක් මටත් එහෙම එකක් වුණා. දැන් මම දැන් ඔය hina වෙලා ඉතින් ඔය ඉන්නේ ඔය. ඊට පස්සේ මට ආරංචියක් ආවා මේක අවුරුදු 5කට විතර කලින්. හාමුදුරුවෝ ගැන නරක නාමයක් යනවා. මං හව මොකද්ද කියලා. ඔබ වහන්සේ බණ කියද්දි හැමදාම එක්කෙනාම දිහා බල්ලලු hina වෙන්නේ. ඉතින් කියා යනවා හාමුදුරුවෝ නම් මට කැමැතිමයි කියලා. ඊට පස්සේ මං ඇහුවා ඔය කියන කාන්තාවට වයස කීයක් විතර ඇතිද කියලා. 65යිලු. නොදකින් මේ 65 ගෑනුන්ගේ වනචරකම්. මිනිස්සෙගේ හිතට තරහ ආවට පස්සේ ඒ තරහකාරයා හයියෙන් ගියත් හිතන්නේ Tamanට තරහට ගියා කියලා. Taman කෙනෙක් එක්ක තරහ වුණාට පස්සේ අර තරහකාරයා නිකන් කෙල ගැහුවත් හිතන්නේ Tamanට කෙල ගැහුවා කියලා. Tamanගේ හිත වල් වුණාට පස්සේ තමන්ගේ හිත වනචර වුණාට පස්සේ කෙනෙක් බැලුවත් හිතන්නේ වනචරකමට බලනවා කියලා. හැබැයි වනචරකම ඇත්තේ ඔහු තුල නොව තමා තුලයි. හොඳට මතක තියාගන්න. ෆෝන් එකෙන් ජරාව බලන්න පුරුදු වෙච්ච එක තවත් කෙනෙක්ගේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙන කෙනෙක් දිහා බලන්නේ අරුත් බලනවා ඇති මේවා කියලා. ඒකාන්තයෙන් බලන්නේ ඔහු නෙවෙයි තමන්.
ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සංවර කරගනින්න කිව්වේ මේ බඹයක් වූ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් හය. මේ ලෝකෙටම අහුනේ මේ ඉන්ද්‍රියන් හයෙන්. ඊට පස්සේ අර කෙල්ල හිතුවා අර කොල්ල Tamanට කැමැත්තෙන් hina වුණේ කියලා එයාත් hina වුණා. ඉතින් අර කොල්ලත් hina වුණා. දැන් සතියකට වතාවක් ක්ලිනික් යන්න තියෙන කෙල්ල මෙන්න සතියකට දෙවතාවක් යනවා. අර පාරේ දරුවා ලැබෙනකොට විලි වේදනාව ඉවසා ගන්න බැරුව කෙල්ල මැරුණා. මැරෙනකොට මතක් වුණේ අර කොල්ලා. දැක්කද තමන්ගේ හිත ගිය අරමුණ මරණයේදී ආපු හැටි. ඊට පස්සේ අඳුරු තැනක ඉපදුණා. ඇයි? තමන් විවාහ වෙලා ඉඳිද්දී තමන්ගේ ස්වාමියා සීකලේ නැහැ. තවක් කෙනෙකුට හිත ගියාට පස්සේ මම බැඳලා ඉන්නේ කියලා හිතුවේ නැහැ. බඩට දරුවෙක් ආවට පස්සේ දැන් ක්ලිනික් නේ යන්නේ. ඒකේ හිතන්න තිබ්බනේ මගේ හිත ගියාට මට බඩේ දරුවෙක් ඉන්නවා කියලා. ඒ සංවරේ නැති ඒ පාපී ස්ත්‍රිය ඉපදුනා പ്രേත ලෝකයේ අඳුරු තැනක. අන්ධකාරයේ ඉපදුනා. අර කොල්ලම හිතට එනවා කොහේ හොයන්නද? කොහේ ඉපදුනාද කියලා දන්නේ නැහනේ. දැන් ওই සිද්ධිය උනේ මොනරාගල නම් යාපනේ දිහා නම් ප්‍රේතියෙක් වෙලා ඉපදිලා ඉන්නේ. දැන් කොහොමද හොයාගන්නේ? ඒ මේකේ හොයා මේ ප්‍රේති හොයා හැම තැනම යනවා. අවුරුදු 45කට පස්සේ හන්දියක් ළඟදින් දැකලා. එතකොට අවුරුදු 20 කොල්ලට වයස කීයද? අවුරුදු 12යි 65යි. සීයා හැබැයි හිතේ ආසාව තියෙනකොට දත් වැටිච්ච උන්ගේ දත් මැවිලා පේනවා. හිතේ ආසාව තියෙනකොට හැම රැලි වැටිලා ඉන්න අයගේ හැම පෑහිලා පේනවා. හිතේ ආසාව වැඩි වුණාට පස්සේ කළු අය ලස්සනට පේනවා. හිතේ ආසාව වැඩි වුණාට පස්සේ මහත දෙහිත අය කෙට්ටුවට පේනවා. හිතේ ආසාව වැඩි වුණාට පස්සේ ගන්ධ සාරය සුවඳක්සේ දැනෙනවා. හිතේ ආසාව වැඩි වුණාට පස්සේ ඕනම ජරාවකට ඔට්ටුයි. പ്രേත ලෝකේ ප්‍රේතිය අය වයසක සීයාගේ මූණෙන් තරුණ මූණ දැක්කා. ඇඟට ආවා. අහෝ මේ ඉස්පිරිතාලේ යන ගමන් පාරේ ඉඳලා ඉන්ද්‍රිය අසංවර වීම හිත නොමග ගිය එක මරණයේදී ඈට බලපෑම් කරලා අවුරුදු 45ක් പ്രേත ජීවිතයකින් පිරිමියෙක් හොයලා දැන් අර කුණු වෙන ශරීරයකට බැල්ම හෙල්ලා ඒ ශරීරේ ඉන්නවා. පිළිසරණක් හදාගත්තේ නැත්තම් ඔය සියලු දේවල් අභිභවා සුගතියකට යන සරණක් හදාගත්තේ නැත්තම් මෙතනත් ඉන්න ඔයට වැඩි හිත නොමග ගියාය. ලෝකෙට පෙන්වේ නැති වුණාට කාටවත් කිව්වේ නැති වුණාට මේ ඔළුව ASCII ගොඩාක් අලකලංචි තියෙන අය මෙතනත් ඉන්නවා. ඔබ පිහිට හදාගත්තේ නැත්තම් මරණයේදී කම්ම නිමිති විදිහට ආවොත් ඔබ කුමක්ද කරන්නේ? එනිසා මේ ධර්ම දේශනාව අහලා අවසානයේට මේකට පිළිසරණක් කියයි. ඒ පිළිසරණ හදාගන්න. ඊළඟට ඔය විදිහට තමයි එන්නේ. ඔය කම්ම නිමිත්තක්. ගත නිමිත්තක් කියන්නම් ආය. ඔන්න හලාවත පැත්තේ කෙනෙක් හේනක් කොටද්දි හේනට නිතර කරදර කරනවා වඳුරු රංචුවක්. මන්දක් දාලා අල්ලගත්ත මේ වඳුරේ ඔළුව තල්ල මැරලා ඉල්ලුවා. තරහට ඔය අවුරුදු 20 ගණන් වල ඒ තාත්තා කරපු එකක්. පොඩි ඈයන්ට මතකයි මේක තාත්තා කරපු හපංකම.
ගෙදර ඇවිල්ලා කියනවනේ උජාරුවට. ඊට පස්සේ මොකද උනේ? ඔන්න දැන් තාත්තට දැන් වයස අවුරුදු 70ක් විතර ඇති. ළඟදීන් අසනීප වුණා. අසනීප වෙලා ගෙදර අයිට කෑ ගහලා කියනවා අන්න ජනෙලෙන් වඳුරෙක් එනවා. අන්න ජනෙලෙන් වඳුරෙක් එනවා. මේ වඳුර එළවපන් මේ ළඟ ඉන්න කියනවා. වඳුරෙක් නෑ. ඔහුට වඳුරෙක් පේනවා. තිරිසන් ජීවිතේ හිත පිහිටපු හැටි දැක්කද? අර තමන් කරපු කර්මයම ගත නිමිත්තක් විදිහට පේනවා. ওই විදිහේ කර්ම. එතකොට යාන්තම් සංසාරේ පිනකට මේ කරපු මේ පින් දහම් කරගෙන ධර්මය අහන නිසා යාන්තම් දැන් සංවරයක් තියෙනවා. ධර්මය අහන්න කලින් කොච්චරනම් පව්කම් මේ සත්වයාටින් සිද්ධ වුණාද? ඒවා ගති නිමිත්තක් විදිහට ආවොත්, කම්ම නිමිත්තක් විදිහට ආවොත්, එතකොට කෙනෙකුට හිතන්න බැරිද? ඔය බණ කියන විදිහට නම් එහෙනම් අපි පින් දහම් කුසල් දහම් කරලා වැඩක් නැහැ නේ. මොකද අවසාන මොහොතේ මොකක් කීද දන්නේ නැහැ නේ අප්පා කියලා. එහෙම හිතන්න අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. පින්වත් මහණෙනි, ඉර නැගගෙන ඉන පැත්තට දොර තියෙන ගෙදරක මිනිසෙක් මිඳුලේ ඉඳගෙන ඉන්නවා. එතකොට ඔහු කරා ඉර එළිය වැටෙනවා. ඊට පස්සේ ඉර නැගගෙන ඉර බැහැගෙන යනවා. බැහැගෙන යනකොට අර ගේ හෙවණැල්ලෙන් අර මිදුලේ ඉන්න කෙනා වැහෙනවා. පැහැදිලි නේද? එයා උදේවරුේ ඉන්නකොට හෙවණැල්ල පිටිපස්සේ ඒව පේන්නේ මොකවත්. ඉර බැහැගෙන යනකොට හෙවණැල්ලෙන් ඔහු වැහෙනවා. ඒ වගේ කට පන තියෙන කල්, අතපය පනන තියෙන කල්, ඇවිද කියා ගන්න පුළුවන් තාක්කල් සෙල්ලම් දදා ඉන්නවා. තමන්ගේ කර්ම ශක්තිය ඔහුට පේන්නේ නැහැ. හැබැයි යම් දවසක ඔහු මරණයටපත් වෙයිද මෙතෙක් කරපු කර්මය විසින් ඔහු අහගන්නවා. අර ගේ හෙවණැල්ලෙන් ඔහු වැහුවා වගේ. ඒකට අවසාන මොහොතේ යම් අරමුණක් ඔහුගේ හිතට නැගෙනවා නම් ඒ නැගින අරමුණ තල්ලු කරලා දාන්නේ මෙතෙක් කරපු කුසල් හෝ අකුසල් හෝ ඒ කර්මවල බලපෑමින්. මතක තියාගන්න මේ කාරණාව. පින් කරන්න ඒ කරන පින හිත සතුටෙන් හිතට කාවද ගන්න. අකුසල් හිතට මතක් වෙන ගානේ අමතක කර කර දාන්න. මේ වැඩක් නැහැ මන් දන්නේ නැති කාලේ කරපු දේවල් කියලා. හිතට එන අකුසල් අමතක කරන්න දක්ෂ නොවුනොත් මේ දැන් හොඳට අතපය තියෙද්දින් කාලා බීලා ඉඳිද්දින් දැනුත් හිතට කරපු නරක දේවල් මතක් වෙද්දී අමතක කරන්න බැරි නම් මරණ වෙලාවේ අමතක කරන්න බෑ. දැන් පුහුණු වෙන්න ඕන තමන්ගෙන් වෙච්ච අත්වැරදි අමතක කරන්න. හොඳට කාලා බීලා ඇවිදගෙන කියාගෙන ඉන්නකොට තමන් කරපු පින් කුසල් දහම් හිතට නැගෙන්නේ නැත්නම් මරණ මංචකෙ ඉද්දින් කුසල් හිතට එන්නේ නැහැ. ඒ නිසා දැන්ම පුරුදු වෙන්න ඕන කුසල් නැවත නැවත සිහි කරන්න. සංසාරයට බය ඇති කරගන්න. පින් කරගන්න. අපි දන්නේ නැහැ සමහර වෙලාවට මැරෙන මොහොතේ මේ අහන බණ ටික වෙන්න පුළුවන් මතක් වෙන්නේ. පින්වතුනි මේ රට එක්සේසත් කරපු අතීතේ මහා මේ පෘථුවියේ පහළ වුණ සත්පුරුෂ මහරජුරෝ තමයි දුටුගැමුණු මහරජුරෝ. දුටුගැමුණු මහරජුරෝ ජයකොන්තේ සර්වඥ ධාතු තබාගෙන මහියංගනෙන් සටන පටන්ගෙන යුද කඳවුරු 28ක් ජයගෙන අනුරාධපුරේ එලාර රජුරෝ මරලා රජකමටපත් වුණා. රටටම එක රජා. මහියංගනේ සෑය හැදුවා, මිරිසවැටිය සෑය හැදුවා. ඊට පස්සේ ස්වර්ණමාලි මහා සෑය හැදුවා. ලෝහ මහා ප්‍රාසාදය හැදුවා. ඒ ප්‍රාසාදේ උඩට ගියාම ඉන්දියාව පේනවා. ඊට පස්සේ
රුවන්වැලි සෑයේ පින්කමේදී 96 කෝටියක් සංඝයාට දවස් 7ක් දන් දුන්නා. මිරිස වැටිය පූජා කරන දවසේ ලක්ෂයක් සංඝයාටත් 90000ක් භික්ෂුණීන්ටත් දන් දුන්නා. මුළු ජීවිත කාලෙම රජ්ජුරුවෝ සංඝයාට වෙන් නොකර කාලා තියෙන එකම එක ලුණු මිරිසක් විතරයි. මෙතන ඉන්නවා ජීවිතේට බත් පිටක් බතක් සංඝයා සිහි නොකර කාපු අය ඕන තරම් ඉන්නවා. ප්‍රණීත ආහාරයක් ලැබුණම සංඝයා හෝ බුද්ධ පූජාව හෝ ඒට වෙන් නොකර කාපු අය ඕන තරම් සිහි කළා නම් මෙතනම එක්කෙනෙක්වත් නැති තරම්. මේ රට එක්සේසත් කරපු මහ රජුරෝ ජීවිත කාලෙටම සංඝයාට වෙන් නොකර කාලා තියෙන ලුණු මිරිසක් විතරයි. ඒකට වන්දි ගෙවීම පිණිස හදපු සෑය මිරිස වැටියයි. මං කියන්න උත්සාහ කළේ රහතන් වහන්සේලා දැකලා විහෙර විහාර කරපු මහ රජුරවන්ට අවසාන වෙලාවේ හිතට නැඟුණේ කැලේ බඩගිනි වෙලා ඉද්දින් Tamanට තිබ්බ කෑම ටික හාමුදුරු නමකට දුන්න එක මතක් වුණේ. අර 96 කෝටියකට දන් දුන්න එක මතක් වුණේ නැහැ. මම මේ කියන්න හදන්නේ රුවන්වැලි සෑය හදපු එක මතක් වුණේ නැහැ. අවසානයේ සිහි කරපු දේ හිත පිනා ගිහින් සිහි කලේම බඩගින්නේ ඉදින් දීපු දානේ. ඒ නිසා සියක් නමකට දන් දීලා දැන් නම් මං සුගතියේ කියලා හිත ඕන කෙනෙක් හිත හදාගන්න පුළුවන්. නමුත් සමහරට මරණ මොහොතේ යාගේ හිතට නැගෙන්නේ වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා පන්සලකට ගියත් සෑයක් බෝධියක් වඳින්න ගියත් ආරම්භයේ ඉඳලම කුසල් රැස් කරගන්න හිතට කාවදින විදිහට මම ඒකට තව උදාහරණයක් කියන්නම්. ඔන්න රහතන් වහන්සේ නමක් ජීවිතේ ආපස්සට බලනවා මගේ හිතේ නිවන පිණිස කුසල් බීජේ ඉස්සල්ලාම මුල් බැසගත්තේ කොතනද කියලා බලනවා. එහෙම බලනකොට ආපස්සට බලද්දි පේනවා මෙන්න චෛත්‍ය වන්දනාවක් කරනවා. සෑයට වැන්දා මල් පූජා කළා ගාථා කිව්වා හිස නමල වැන්දා වැඳලා නැගිට්ටා. මෙයාට එකපාරම මතක් වුණා මං අද සෑයට ගෞරවයෙන් පිට වෙනවා කියලා. වැඳගෙන පිටිපස්සට සෑ මළුවෙන් එළියට ගියා. අර රහතන් වහන්සේ දැක්කා සෑයට ඇතුල් වෙනකොට නිවනට බීජ හැදිලා නැහැ. සෑයේ මල් තිබ්බා ඒ පින නිවනට උපකාර වෙලා නැහැ. ගාථා කියලා වඳිද්දි නිවනට උපකාර වෙලා නැහැ. අවසානයේට වඳිද්දි නිවනට උපකාර වෙලා නැහැ. යම් මොහොතක ගෞරවයෙන් සෑ මළුවෙන් පිටිපස්සට ආවද අන්නේ ගෞරවයෙන් සෑයෙන් පිටවීම නැමැති කර්මයෙන් තමයි නිවනට බීජ ඉපදිලා තියෙන්නේ. අපේ මිනිස්සු කච ගගා චෛත්‍ය මළුවට යනවා. මොකක් හරි කච ගගා කතා කරම මල් ටික තියෙනවා. ඔය ඉඳගෙන කවුරු හරි කාන්තාවක් පොතක් කරන් මොන හරි කුටු ගන්නවා. වැඳලා ඉවර වෙච්ච ගමන්ම කැමරා ටිකක් තරම් ෆොටෝ ගගා සෑ මළුවෙන් එළියට එනවා. අහෝ මේ සත්වයන්ට නිවනට පුණ්‍ය බීජ කිසි හට ගන්නද? මෙතන ඉන්නවා ජීවිතේට නිහඬව සෑ මළුවකට ගොස් නිහඬව සෑ මළුවේ වන්දනමාන කොට නිහඬව සෑ මළුවෙන් එළියට ආපු අය දුර්ලභයි. අපිටත් මොකද්ද කර්මයකට අපිත් ආසයි එලෙස පින් කරගන්න අපිත් ආසයි. නමුත් මොකද්ද කර්මයකට චෛත්‍යයක් වඳින්න අපි බුදුගුණ සිහි කරගෙන මල් ටික අරන් යනකොට කවුරු හරි කෙක් ඇවිල්ලා කතා කරනවා. මල් ටික තීතියා ඉදින් පිටිපස්සෙන් ඇවිල්ලා එකෙක් කතා කරනවා. යාන්තම් S2 පියාගෙන පිරිත් කියන අතරේ කවුරුත් එන්නේ නැහැ. ඒත් පිටිපස්සේ සද්දය ඇහෙනවා. වැඳලා නැගිටිනකොටම කවුරු හරි ඉන්නවා. අනේ මේ ඔබ වහන්සේ දැකලා මේ ආවේ.
එන කාල් කවුරු හරි කතා කරනවා අපිටත් වෙච්ච කරුමේ. නිහඬව සෑමලුවකට ගොස් නිහඬව සෑමලුවේ බුදුගුණ සිහිකොට වැඳලා ගෞරවෙන් නිහඬව සෑමලුවකින් අපි එන්නේ කවද්ද? එලෙස බුදුන් වඳින්නේ කවද්ද? අපි දන්නේ නිවනට බීජ උපදින විදිය. ඒ නිසා ඒ වාගේ කරන පින්, ඒ වාගේ කරන කුසල් මරණ මොහොතේදී ඉදිරිපත් වෙනවා යාට. අපි දන්නේ නැතුණාට මරණ මොහොතේට මුහුණ දීලා නැති නිසා මේක කියනකොටත් ඔය හාමුදුර කිව්වා ඔහොම කිව්වට කියලා පඬිතකම් දොඩවන්න පුළුවන්. නමුත් මරණයේදී ඉදිරිපත් වෙනවා. පින්වත්නි දැන දැනවත් රහසින්වත් පව් නම් කරන්න එපා. ඒ වගේම පින්වත්නි කාගේවත් කුසල් වලට බාධා කරන්න එපා. මම මේ කියන්න හදන්නේ මරණයේ තියෙන භයානකකම. ළඟදී සිද්ධියක් අපිට ආරංචි වුණා. ඒ මෙහෙම ඔන්න ගෙදරක තාත්තා කෙනෙක් ඉන්නවා. මේ තාත්තා හරි ආසයි සිල් ගන්න පොයට. පොයට සිල් ගන්න හරි ආසයි. ගමේම හිත දිනාගත්ත මිනිස්සයා. පින්කම් වලට මෙයා පෙරටු වෙනවා. එයාට කරගන්න බැරි දෙයක් තිබ්බා. ඒ තමයි සිල් ගන්න බැරි වුණා එයාට. මෙයා පුතාලට කිව්වා පුතා සිල් ගත්තේ නෑ බං සිල් සමාදන් වෙන්න ඕන. ඊට පස්සේ පුතාලා ටික මෙයාට කිව්වා තාත්තේ පස්සේ සිල් ගමු පොඩි බබා බලා ගන්නකො අද පොයට අපි පොඩ්ඩක් ඇවිදලා එන්න. ඔන්න පොයට බබා බලා ගන්න දීලා සිල් ගන්න අවස්ථාව මගේ හැරුණා. ඊළඟ පොයටත් මගේ හැරුණා. ওই විදිහට සිල් ගන්න අවස්ථාව මගේ හැරුණා. මෙතනත් ඉන්නවා අම්මා තාත්තා සිල් ගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒත් දරුවෙක් හරි බලා ගන්න දීලා ඒ අවස්ථාව වහන දරුවෝ මෙතනත් ඇති. බලමු මොකක්ද එකෙන් වෙන්නේ කියලා. ඊට පස්සේ තාත්තා අවසානයේ මරණ මංචකයට ආවා. තාත්තට තමන් කරපු පින් ටික කුසල් ටිකම සිහි වෙලා කරුමෙට අර හිත අස්සෙන් ආවනේ සිල් ගන්න බැරි වුණා කියලා. එතකොට හිතුණා මට සිල් ගන්න බැරි වුණේ මොන් සිල් ගන්න දුන්නේ නැහැ මට. මං කොච්චර කිව්වද මට සිල් ගන්න ඕන සිල් ගන්න ඕන සිල් ගන්න ඕන කියලා. මෙන්න මේක තමයි දරුවා බලාගන්නේ අරක බලාගන්නේ මේක බලාගන්නේ කියලා මට සිල් ගන්න බැරි වුණේ. මම සිලුක් ගත්තා නම් මං කොච්චර පින්වන්තයෙක්ද මුන් කරපු මට වැඩේ කියලා තරහ ආවා. ඒත් එක්කම පණ ගියා. පින් තියෙන මිනිස්සු තරහසිතෙන් මැරුණොත් යක්ෂයෝ වෙලා උපදින්නේ. පින් තියෙන මිනිස්සු නමුත් තරහසිතෙන් මැරුණොත් යක්ෂයෝ වෙලා උපදිනවා. බලවත් යක්ෂයෙක්. වෙසමුණි දිව්‍ය රාජ්‍ය ළඟ ඉපදුනේ. වෙසමුණි දිව්‍ය රාජ්‍යයට වත්පිළිවෙත් කළා. රාජකාරී ටික කළා. අවුරුදු 10ක් 12ක් එක දිගට. වෙසමුණි දිව්‍ය රාජ්‍ය ළඟ දන ගහගෙන මේ යක්ෂයා කියනවා මට ඔබ වහන්සේගෙන් වරන් ඕන. පිරිසකට දඬුවම් දෙන්න. ඊට පස්සේ කිව්වා එහෙම කොහොමද කරන්නේ? කිව්වා මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ උපෝසතේට අන්තරාය කරපු පිරිසක් ඉන්නවා. එතකොට හරියට ඉඩමකට ඔප්පුවක් ගන්න හරියට ලියකිවිලි ටික හදාගෙන නම් ඒ ප්‍රධානියාට ඒකට අස්සන්න නොකර ඉන්න බෑ. කරන්න වෙනවා ඔක්කොම ලියකිවිලි හරි. වෙසමුණි දිව්‍ය රාජ්‍යයෙන් වරන් ගන්න පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල ඔක්කොම මෙයා පුරලා. ඊළඟ ඉල්ලන ඉල්ලීම සාධාරණයි. කුසලයකට අන්තරා කරපු පිරිසකට දඬුවම් දීම. වෙසමුණි දිව්‍ය රාජ්‍ය වරන් දුන්නා. වෙසමුණි දිව්‍ය රාජ්‍ය එකට වරමක් දුන්නා. වරම දුන්නා කියන්නේ එදා ඉඳලා යාව මන්ත්‍ර බලෙන් අල්ලන්න බෑ. තොවිල් පවෙල් පුද පූජා වලින් එයාව අයින් කරන්න බෑ. ආවා පවුල හොයාගෙන ආවා. සියලු දෙනා නැති බංගස්ථාන කළා. පවුල එකම එකෙක් ඉතුරු වුණා. ඇට්‍රස් හැකිල්ලක් වගේ එක චරිතයක් ඉතුරු වුණා. සහෝදරයෝ ඔක්කොම ඉවරයි, දරුවෝ ඔක්කොම ඉවරයි. මතක තියාගන්න තමන්ගේ එකෙක් නමුත්
තරහ සිතින් ඉපදිලා පලිගන්න ආවට පස්සේ නෑදෑකම් මතක නෑ. ඊට පස්සේ මොකද කළේ? අවසානයේ මේ ඇටසැකිල්ලක් වගේ හිටපු කෙනා බුදුන් සරණ ගියා. ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා. දැන් මෙයාව මරන්න බෑ. ඊට පස්සේ එයාගේ ඇඟින් තමයි අර යක්ෂයා කතා කරන්නේ. ඊට පස්සේ අවසානයේදී ওই ධර්මය අහන උපාසක පිරිසක් එකතු වෙලා මෙයාට උපදෙසක් දුන්න අර ළමයන්ට, අර ඉතුරු වෙලා ඉන්න කෙනාට නියපොත්තෙන් වී සුද්ධ කරලා ඒ හාල් පතක් අරගෙන ඒ හාල්පත දුෂ්කරව මේක කළා. ඒ තමයි ලොකු භාජනයක් සාස්පානක වගේ වතුර පුරවලා, මම ඒ ක්‍රමේ දන්නේ නැහැ. නමුත් මේ කියපු විදිහට කියන්නේ. ඒක මැද අර වතුර ටික මැද ලිග්ගල් තුනක මේ පාත්‍රයක අර හාල් ටික දාලා දිය නොමුසු කිරි පුරවලා හුමාලෙන් දැම්බෙන්න ආරිනවා කිරිහාර පාත්‍රේ. මේකට වරු ගණන් යනවා මේ කිරිහාර පාත්‍රේ හදන්න. හදාගෙන මෙයාට ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟ උපෝසතේ සමාදන් කරලා අර යක්ෂයාට පින් දුන්නට පස්සේ එයා ගෙන් ගියා. පින් බලෙන්, උපෝසතේ බලෙන්. උපෝසතේට අන්තරා කිරීම. ගෙවල් වල ඇති අම්මලා තාත්තලා සිල් ගන්න කැමැත්තෙන් දැම්ම ඕනේ නැහැ. දරුවෝ කරගහන්න මතක තියාගෙන ඉන්න. ඕක මතක් වුණොත් මැරෙන තාත්තගේ අම්මගේ කම්ම නිමිත්ත විදිහට. මට ඕක කියනකොට මතක් වුණේ සමහර පවුල් වල කොල්ලෝ කැමති මහාන වෙන්න පුතාලා. අම්මලා කැමති නෑ. අක්කා කැමති නෑ. අයියා කැමති නෑ. ඒ අයගේ අකමැත්ත නිසා කොල්ලා මහාන වෙන එක නැතුව ඉන්නවා. ඔන්න මේකා කසාද බඳිනවා කියන්නකෝ. කසාද බැඳලා අද කාලේ ඉන්න වාගේ නැහැදිච්ච එකේ කම්බිනවා කියන්නකෝ. බිරිඳ විදියට. ඇයි මම මේ නැහැදිච්ච කියන එක මේ පිළිකුලෙන් කිව්වේ? අපේ අසපුවට උපස්ථාන කරන්න එනවා අවුරුදු 17ක 18ක ළමයි. මේ ළමයාට පෙරීද දවසක කෙල්ලෙක් මේ අවුරුදු 16ක කෙල්ලෙක් කෝල් කර කර කියනවලු අයියේ අද ගෙදර කවුරුත් නැහැ අනේ ඉන්නකෝ ගෙදර. ගෙදර කවුරුත් නැහැ අනේ ඉන්නකෝ කියලා මේ රෑ. ඊට පස්සේ මේ කොල්ල අනේ මේ අනේ මට තේරෙන්නේ නැහැ කියලා බුදු පහන දැල් වෙලා අනේ මා මේ අකුසලයෙන් බේරගන්න මගේ හිතත් පාලනය කරගන්න බෑ කියලා මේ තුනුරුවන් සිහි කරලා එතකොටම එයාට එයාගේ යාළුවෙකුට කතා කරලා එයා කොහොම හරි එයාගේ හිත පාලනය කරගෙන ඉඳලා මං කිව්වේ ඔය කෙල්ලත් එක්ක උඹ යාළු වෙලා යම් දවසක කසාද බැඳලා උඹ ගෙදර නැතෙකුට වෙන මිනිහෙකුට කතා කරනවා පුරුද්ද තමන් යාළුවලා ඉන්න කෙල්ලගේ චරිතෙන් අනාගතේ බැන්දට පස්සේ කොහොම කෙනෙක්ද කියලා හිතා ගන්න පුළුවන් මොලේ තිබ්බොත් අඩුම තරමේ ගෑනුන්ට නම් කන් හැන්දක් තරම්වත් කොල්ලෙකුට අඩුම තරමේ මේ සීනි බෝලයක් තරම්වත් මොලයක් තිබ්බොත් මොකද පුරුදු වෙලා එන්නේ බැන්දට පස්සෙත් ඒ පුරුද්ද එනවා. මිනිස්සයා ගෙදර නැති වෙච්ච ගමන් අර තනිකඩව ඉදින් කවුරුවත් නැති වෙච්ච ගමන් කොල්ල මතක් වෙන්නේ. ගෙදර මිනිස්සයා නැති වෙච්ච ගමන් වෙන මිනිහලා මතක් වෙනවා. පුරුද්ද ඔය වගේ එකෙක් බඳින්න ලැබෙනවා කියන්නකො අර මහාන වෙන්න හිටපු කොල්ලට. ඊට පස්සේ ජීවිතේම අඳුරක් වෙලා ජීවිතේම දුකට වැටිලා ඔහොම අවසාන කාලේ විඳවලා ඇයිත් බනත් අහලානේ මේ කාමෙන් නිදහස් වෙන්න පුළුවන් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මේ දුක්ඛන්දරාවන් වලින් නිදහස් වෙලා විමුක්තියක් හොයාගෙන යන්න පුළුවන් බුද්ධ ශාසනය මේ විදිහට දහම් ගෝසාවක් ආපහු ඇහෙන්නේ නැති වෙයි ඇහෙන වෙලාවේ පිළිසරණක් ගන්න ඕන කියන එක මේක අහලා දෙනවනේ අර ලෙඩ ඇඳේ මරණ මංචකේ ඉන්නකොට මෙයාට මතක් වුණොත් මම මහාන වෙන්න හිටපු එකෙක් මේ ගින්දරට දැම්මේ අරුන්නේ කියලා ඒ තරහ සිතින් මැරුණොත් මැරෙන එකත්
දුගති යකෙක්වත් වෙලා උපදී. එහෙම යකෙක්වත් වෙලා අර විදිහට ආවොත් සිල් ගන්න එකට බාධා කරපු එකේ විපාකයෙන් ඔහොම પરම්පරාවක් නැති කළා නම් මහානකමට අන්තරාය කිරීමේ කර්මයෙන් આવොත් කුසල් වලට නම් බාධා කරන්න එපා. ඒ කියන්නේ වට කතා කෙලවරක් නැතුව තියෙනවා. දැන් හරි ආසාවෙන් මේ දහම් පණිවිඩය ඇහෙනකොට අවුරුදු 16ක විතර ගෑනු ළමෙක් කෙවල් වලින් කැමැත්තරක් මුළු ගෙදර අයම කැමති වුණා. මහාන වෙනවට. ආරණ්‍යයක මහාන වුණා. මහාන වෙලා දැන් ගුණධර්ම දියුණු කරගෙන භාවනා කරනවා. භාවනා කරන්න හදනකොටම යක්ෂයෙක් ඇවිල්ලා ඔළුව මෙහෙ මිරි කරනවා. අර මෑණියන් වහන්සේගේ. ඒ මෑණියන් වහන්සේ අපි මුණ ගැහින්න වෙලාව මේ කතාව කිව්වේ. හාමුදුරනේ මහාන වෙලා අවුරුදු 12යි කිව්වා. වැඩි හරියක්ම ස්පිරිතාලේ ගෙදරයි කිව්ව හිටියේ. මහාන වෙලා හුදකලාවක වන අරණේ කුටියක හිත තැම්පත් කරනකොට මර යක්ෂයා පෙනී හිටිනවා. කවුද මේ යක්ෂයා? රහතන් වහන්සේලාගේ යුගයේ හිටපු උපාසකෙක්. රහතන් වහන්සේලාට උපස්ථාන කරගෙන ඉඳලා තරුණ පවුලක පුතා. ඒ උපස්ථාන කර ඉද්දින් අර බණ ඇහිද්දි මෙයාට හිතෙනවා මහාන වෙන්න ඕන කියලා. ගෙදරින් බැඳපු ගෙල්ලට කිව්වා. කැමති වුණේ නැහැ. අඟර දඟර දාලා කොහොම හරි නවත්තා ගත්තා ගෙදර. මැරෙන වෙලාවේ ආවා. මම රහතන් වහන්සේලාට උපස්ථාන කරගෙන හිටපු මට බුද්ධ ශාසනය පිහිට ගන්න දුන්නේ නැති මේකි කියලා. යක්ෂයෙක් වෙලා ඉපදිලා දැන් රහතන් වහන්සේලා යුගයේ ඉවර වෙලා අවුරුදු දහස් ගාණක් ගිහිල්ලා අදටත් පිටිපස්සෙන් එනවා. තුරු රහතුන්ට උපස්ථාන කරපු පැවිදි වෙන රහතන් වහන්සේලාගේ මහානකම ගන්න ආසාවෙන් හිටපු කෙනෙක්ගේ පැවිද්දට අන්තරාය කරපු කර්මය නිසා ඒ මෑණියන් වහන්සේගේ ප්‍රශ්නෙට කිසි කෙනෙකුට ඉදිරිපත් වෙන්න බෑ. සාධාරණ හේතු. ওই ගෙවල් වල අමනුෂ්‍ය ප්‍රශ්න, කරදර ප්‍රශ්න එනකොට බාලිත ඔය කියනවා පිරිත් තියෙනවා, බෝධි පූජා තියලා අනේ පිහිටක් නැහැ කියලා කියනවනේ. සාධාරණ හේතුව ඒකට හේතුව මොකද්ද කියලා බැලුවොත් අපිට කටවල් වහ ගන්න වෙනවා. ඒ නිසා කුසල් වලට බාධා කරන්න එපා කියන එකයි මේ කියන්නේ. කවදා හරි විපාක එනවා. මොකද මැරෙනවනේ. මැරිච්ච ගමන් මේ සෙල්ලම් ටික ඉවරයි. දොස්තරද, ලෙඩාද, මිසිනෝනද ඒ කතා නෑ. උගත්ද, නූගත්ද, උපාදිද ඒව නෑ. කර්ම එනවා. ළඟදීන් අපි ධර්ම දේශනාවකට කළා චෛත්‍ය ජාතකය. ඒ චෛත්‍ය ජාතකය තමයි බොරු කිව්වොත් විපාක එන හැටි තියෙන්නේ. මේ ලෝකේ කවදාවත් බොරුව කියපු නැති දවසක් තිබ්බා. කිසි කෙනෙක්. ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසංකේයයි. අසංකේයයක් ආයුෂ තියෙන කාලේ ලෝකේ බොරුව නැහැ. ඒ කාලේ ලෝකේ පළවෙනි බොරුව කිව්වේ චෛත්‍ය රජුරෝ. චෛත්‍ය රජුරෝ කිව්වා බාල කෙනාට, පුරෝහිත පවුලේ බාල කෙනාට කාරක ලම්බ කියලා ඔහුට කිව්වා ඔබ වැඩිමාල්ව හිටපු කපිල ඍෂිතුමාට කිව්වා ඔබ බාලයි කියලා. අයියට මල්ලි කිව්වා, මල්ලිට අයියා කිව්වා ඕක තමයි ලෝකේ පළවෙනි බොරුව. ඒ බොරුව නැති යුගයේ බොරුව කියපු ගමන් දිට්ඨ ධම්වේදිනී විපාක ආවා. ඒ තමයි ඒ රජුරු අහසින් ගියා. අහසින් යන්න බැරුව පොළොවට පාත් වුණා. ඒ රජුරන්ගේ මුඛයෙන් නිල් මානෙල් සුවඳ හැමුවා. මා කුණු වෙච්ච බිත්තරයක ගඳ කටෙන් ආවා. ඒ රජුරුවන්ගේ හතර පැත්තේ දෙවිවරු 4 දෙනෙක් හිටියා. ඒ 4 දෙනා දාලා ගියා අර එක වචනෙට.
ඊට පස්සේ ඒ රජුරුවන්ගේ ඇගෙන් සඳුන් සුවඳ හමන එක නැති වුණා. කපිල ඍෂිතුමා කියනවා රජතුමනි බොරු කියපු ගමන් දෙවිවරු තමන්ව දාලා යනවා කියනවා. ආකාශේ ඉන්න බෑ කියනවා. කටෙන් දුක දහමනවා කියනවා. ඒවා විපාක කියනවා. මතක තියාගන්න පචහලහලා බොරු කියා දේවාලවල පඳුරු 1000ක් ගැට ගැහුවත් දෙවියෙක් නම් බලන්නේ නැහැ. තමන් කියන්නේ ඇත්ත නම් තමන් අවංකව නම් මේ හෘද සාක්ෂියේ තමන්ගේ පිවිතුරු හදවත නැමැති දෙවුලේ සත්‍ය වචනේ නැමැති පඳුර ගැට ගහන්න 33 කෝටියක් දෙවිවරු උදව් කරනවා. ඔහුට හෝ ඇයට සත්‍ය වචනේ නිසා. තමන්ගේ මිනිසයා තමන්ව සැක කරන්නේ බොරුවට නම් තමන්ගේ බිරිඳ තමන්ව සැක කරන්නේ බොරුවට නම් ඒ බොරු ඔප්පු කරන්න ඔවුන් කියන අසාධාරණ කතා ඔප්පු කරන්න දේවාලවල යන්න ඕනේ නැහැ. සත්‍ය ගන්න ඉස්සරහට. හැබැයි මේ දේවාල වලිනොත් කියන පච හැටියට ඒ වාගේ තැන්වල දෙවියන් නම් ඉන්න බෑ. මොකද පච කියන තැන බොරු කියන තැන දෙවිවරු ඉන්නේ නැහැ කියලා ධර්මයේ තියෙනවා. දෙවියන්ගෙන් උපකාර ගන්න බෑ බොරු කියා. සත්‍ය වචනේ කියන්න ඕන. දැන් මං කියන්න හැදුවේ ඔන්න බොරු කීමේ විපාකයක් තමයි කියනවා. පළවෙනි එකක් තමයි කියනවා දරුවෝ උපදින්නේ නැහැ කියනවා. දරුවෝ හැදෙන්නේ නැහැ බොරු කීමේ විපාක. මේ ජීවිතේ නෙවෙයි සසරේ. දැන් අපි කියමුකෝ ඔන්න අපි ඔන්න මාධ්‍යනුයි අරක මේක අහනවා වඳ පිටි දෙනවා කියලා. එතකොට ඔන්න වඳ බෙහෙතක් කැවිලා ඔන්න ඇඟට කැවිලා මේ එක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට භෞතික වශයෙන් ඒ විලාවට සසරේ බොරු කියපු කර්මයකුත් තියෙනවා නම් ඉදිරිපත් වෙලා වඳ කළා දානවා. මෙතන වෛද්‍යවරු ඉන්න නිසා ස්පිරිතාලට සම්බන්ධ සමහර පිරිස් ඉන්න නිසා සමහර අය දරුවෝ හදන්නේ නැහැ කියලා කාලයක් ඉඳලා එයාලවත් දන්නේ නැහැ බඩේට දරුවෝ කැදිලා. බලෙන් පාලනය කරන්න ගිහිල්ලවත් දරුවෝ උපදින එක වළක්වන්න බෑ. මතක තියාගන්න අනිවාර්යයෙන්ම දරුවන් නැති බවක් වේද සසරේ බොරු කියපු එකේ විපාකයක් බණ පොතේ තියෙනවා. දැන් අපි බොරුවක් කිව්වොත් සසරේ යම් දවසක ඒ බොරුව මුල් කරගෙන දරුවෝ නැතුව පවුල් කණ්ඩ වෙනවා. පින් තියන අය වෙත්නම් කුසල් වලට කැමති අය වෙත්නම් සංසාරේ කර්ම දැන් විඳවද්දී ආයෙත් ජීවිතයකට කර්ම ගෙනියන්න එපා. ඊට පස්සේ තියෙනවා වෙන කර්මයක් ඉදිරිපත් වෙලා ඔන දරුවෙක් උපදිනවා. එතකොට බොරු ඒ කර්මයට පුළුවන් කියනවා ඒ උපදින දරුවා කෙල්ලෙක් කරවන්න. බොරු කියන එකේ කර්මයෙන් බලපෑමක් තියෙනවා කියනවා පවුලකට දුවෙක් උපද්දවන්න. එහෙනම් යම් පවුලක කෙල්ලෙක් ඉපදුනොත් දුවෙක් ඉපදුනොත් අනිවාර්යෙන් ඒ අම්මයි තාත්තයි සංසාරේ බොරුවක් කියපු එකේ කර්මය මුල් වෙලා තියෙනවා එකට. අපි භෞතික දේවල් ওই විදිහට තියෙද්දී කර්මයේ නැමැති දෙයින් ඒ වගේ බලපෑමක් කරනවා. බොරු කියන එක මුල් කරගෙන පුතාලා ඉපදෙන්නේ නැහැ කියනවා. යම් පවුලක පුතෙක් ඉපදුනොත් එහෙනම් සසරේ අනිවාර්යෙන් ඒ අම්මයි තාත්තයි සත්‍ය වචනයක් කතා කරපු කර්ම බලවේගයේ ඉපදිච්ච දරුවට වැඩ කළා. තව කියනවා ඒ බොරු කීමේ විපාක තමයි කියනවා ඔන්න දරුවොත් හැදෙනවා කියනවා. මොනවා හරි තවත් කර්ම තියෙනවනේ එකක් නෙවෙයිනේ. එකක් නෙවෙයිනේ ගොඩාක් කර්ම බලවේගයකට මේ සත්වය අහුවෙලානේ තියෙන්නේ. ඔන්න දරුවෝ උපදිනවා. පුතාලත් හැදුනා. ඒත් බොරු කීම නැමැති කර්මයේ මුල් කරගෙන උපන් දරුවෝ තමන්ව රකින්න නැතුව පෝෂණය කරන්න නැතුව දාලා යනවා කියනවා. එහෙනම් දරුවන්ගෙන් සැලකිලි නැති අම්මලා තාත්තලා නිකම් මේ බෝධින් වහන්සේලා චෛත්‍ය ගැන දේවාල වටේ රවුම් ගගහින්ට හේතුවක් නැහැ. තමන්ම සසරේ කියපු මුසාවක විපාකේ.
ඒ විතරක් නෙමෙයි බොරු කීමේ විපාකය තමයි කියනවා උරුමෙන් එන ඉඩම් වල ඉන්න බෑ කියනවා. දැන් ගොඩාක් අය ඉගෙනගෙන ওই ළමයි කොළඹ යනවා රට යනවා අම්මලා තාත්තලා විතරයි මේ ගෙවල් ඔහොම වල් වැදිලා යනවා ගමේ. අපි කියනවා යාළුවා ඉගෙනගෙන ඉහළට ගියා කියලා. ඉගෙනගෙන ඉහළට ගියා කියන එක බෞද්ධක වශයෙන් අපි කතා කරාට මුල් උරුමේ දෙමව්පියොත් එක ගෙදරක ඉන්න බැරි වෙන්න දුන්න බලවේගය තමයි සංසාරේ බොරුවක් කියපු එක. මොකද ඒ චේතිය රජුරුව බොරු කිව්වට පස්සේ කපිල ඍෂිතුමා ඒ චේතිය රජුරන්ගේ පුතාලා 5 දෙනාට කියනවා පුතේ උඹලට මේ රාජධානිය දැන් උරුම නැහැ කියනවා. තාත්තා බොරු කිව්වට පස්සේ මේ භූමිය උඹලට ඉන්න බෑ කියනවා. එහෙනම් ගෙදරින් අම්මා තාත්තා තනි වෙලා දරුවෝ ඈතට ගිහිල්ලා නම් අනිවාර්යෙන් පචහලපු ගෙදරක්. එතකොට තමන් බොරුවක් කියලා තියෙනවා නම් අනිවාර්යෙන් සංසාරේ කර්ම එනවනේ. තමන් බොරු කියලා තියෙනවා නම් සංසාරේ කවදා හරි තමන්ට හොරෙන් හරි වඳ බෙහෙතක් අහු වුණොත් අර කර්ම බලවේගය ඇවිල්ලා තමන් වඳ කරනවනේ. තමන් බොරුවක් කියනවා නම් සංසාරේ පුතාලා කැමැත්තෙන් ඉදිද්දින් දරුවෝ හැදුනොත් දුවලම වෙනවනේ. තමන් බොරුවක් කියලා නම් බොරු කියනවා නම් සංසාරේ දරුවන්ගෙන් සැලකිලි බලාපොරොත්තු වුණත් දරුවෝ තමන්ව දාලා යනවනේ. තමන් බොරු කියලා නම් පාරම්පරික ඉඩම් වල තමන් එන්න කැමති වුණත් තමන්ව ඒ ඉඩම් වලින් ඒ ඇත්තෝ යනවනේ ඈතට. එහෙනම් බොරු කීමෙන් කර්මය කවදා හරි විඳින්න වෙනවා. ඒ වුණාට කිසිම බයක් සැකක් නැතුව මිනිස්සු පච කියනවනේ. කිසිම බයක් සැකක් නැහැනේ බොරු කියන්න. දැන් තේරෙනවද මේ ලෝක සත්වයා කර්ම චක්‍රයකට අහු වෙලා තියෙන්නේ. ගැලවෙනු බොරු. බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න නැතුව වැරදි හදා ගන්න නැතුව මේකෙන් ගැලවෙනවා බොරු. ඒ නිසා පින්වත්නි හැබැයි බොරුවේ මෙවැනි ආදීනව තියෙනවා කියලා අහලා තිබ්බොත් බොරුවේ මෙවැනි ආදීනව තියෙනවා කියලා අහලා තිබ්බොත් යම් දවසක ඕක මතක් වෙලා එක බොරුවක් හරි නතර කරගනි. එදාට මතක තියාගන්න මම මේ බොරුව කියන්නේ නැතුන් අද වලක්වා ගත්තේ එදා බණ අහපු නිසා කියලා. නැවත බණ අහනවා නම් හැමදාම බණ අහනවා නම් කොච්චර වැරදි අපේ ජීවිතෙන් ඈතට යයිද? මේක නැකතට හඳ බලනවා වගේ කලාතුරකින් එක බණ පදයක් අහලා අද තියෙන කෙලෙස් සැඩපහරත් එක්ක හිත හදාගන්න අමාරුයි. හිත හදාගන්න අමාරුයි. මේ නැගිටිනකොට කවුරු හරි මොනවා හරි ප්‍රශ්නයක් අහනවා බොරුවක් කියවෙන විදිහට. ආයතනවල වැඩපිළිවෙළවල් තියෙන්නේ බොස්ම දැනගෙන බොරුවක් කියලා බොස්ම කියනවා නෝ අස්සංකල දාපල්ලා බං. ඒතර ඉහළ ඔක්කොම හැදෙනවා. ඒවට උත්තර හොයන්න එපා. අපෙන් ඇවිල්ලා අහනවා අපේ ආයතන මෙහෙම අස්සම් කරනවා මෙහෙම කරනවා බොරු කියන විදිහට කියනවා අපි මොනවද කරන්නද කියලා. අපි මොනවා කරන්නද ඒකට? එක දෙයයි කියන්න තියෙන්නේ. ඉදිරියට සිල් රකින්න පරිසරයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා දැන් සීලේ පිහිටලා සරණක් හදාගෙන මේකෙන් ගැලවිලා යන්න. ඉදිරියට භයානකයි. දැන් කෙල්ලෝ නටන නාටකම් කොල්ලෝ හොඳයි. කොල්ලෝ හොඳයි. මට මතක් වුණේ අම්මා තාත්තා ගෙදර නැත්තම් කෙල්ල විතරයි නම් ගෙදර ඉන්නේ බයි ඉන්නේ. ඒකේ දොරවල් ජනෙල් වහගෙන දොරවල් වලට පොළු තියාගෙන බයෙන් ඉන්නේ සද්දයක් නැහැ. ගෙදරට ඇවිල්ලා කවුරුවක් කතා කළා අම්මලා කතා කළත් දොර අරින්නේ නැහැ. දැන් බලන්නකෝ අම්මයි තාත්තා එළියට බහැපු ගමන් මුන් කෝල් කරනවානේ. කොල්ලොත් මේ විකඩන් ලෝකෙට අහු වෙලා ඔළුව කුරුවල් වෙලා ඉන්නේ. ඒ වගේ කොල්ලන්ට ওই වගේ පණිවිඩ ආපුවම මුන් කොහොමනම් සීලයක් රකින්නද? එතකොට ඔන්න මොකද වෙන්නේ? ඔහොම ආයාලේ ගිහිල්ලා බඩට දරුවෝ එනවා. ආපු ගමන් ගෆ්සා කරනවා. යම් කෙනෙක් ගෆ්සාවකට සම්බන්ධ වුණොත්
අවම ජීවිත 5000ක්වත් ඔහු ගබ්සා වෙනවා. තමන්ට දාව ගබ්සා වෙනවා. අවම ජීවිත 5000ක්වත් දරුවන් නැතුව උපදිනවා. නිරේ අවුරුදු කෝටි ගණක් විපාක විඳලා යම් දවසක මනුස්ස ලෝකෙට આવොත් ඒ කර්ම වෛද්‍යවරුත් මේ වගේ ගැළවිලා වාසය කළේ නැත්නම් ඒ කර්ම අපිට භෞතික වශයෙන් කියන්න පුළුවන් බඩට එන දරුවාගේ අංග විකලයි බරුව නැති කළා දාන්න කියලා. නමුත් මේට අවුරුදු 30 40කට කලින් කුසෙන් ඉපදුනේ මස් වැදැල්ලක් නම් අබ්බගාතේ නම් අම්මලා හැදුවනේ. මේ ජීවිතේ දුක් විඳට සංසාරේට කර්ම ගෙනිච්චේ නැහැ. තමන්ගෙන් ඒ වගේ අබ්බගාත දරුවෙක් ඉපදෙන්න තමන්ගේ සංසාරේ කර්මිකුත් ඇති. ඒ කර්මයට පිටුපා ඒ දරුවා නැති කර ගැනීම පාපය ඔහු කරා එනවා. ඒතර යම් දවසක ආදරෙන් පවුලේ දරුවෙක් හදාගන්න හදද්දී බඩට එන දරුවා ගබ්සා වෙනවා. හේතුව සංසාරේව කළා තියෙන නිසා. කර්මයේ ඉදිරිපත් වෙන්නේ මෙහිම පින්වත්නි. ඔන්න බලු රැලක් අරගෙන වැද්දෙක් යනවා කැලේ මැදින්. ඔන්න බල්ලොට කිස්සර කරගෙන දී කිය දැන් වැද්දා පිටිපස්සෙන් යනවා. එහෙම යනකොට වැද්ද එකපාරම දකිනවා මුවෙක් යනවා. දැන් අර වැද්ද බල්ලු පිටිපස්සේද යන්නේ අර මුවා පිටිපස්සේද? එකපාරම මෙයා හැරුණා මුවා පිටිපස්සට. අන්න ඒ වගේ තමයි කර්මය විපාක දෙන්න අවස්ථාවක් යෙදෙනකල් ඔහේ නිහඬව තියෙනවා. අවස්ථාව යෙදුන ගමන් පයින්නවා. ඔන්න බඩදරු අම්මා කෙනෙක් ඉන්නවා. මේ අම්මා ඇවිදගෙන යනවා. පඩිපෙලකින් ලිස්සල වැටෙනවා රෝල් වෙලා. අන්න ඒ වෙලාවේ සංසාරේ ගබ්සාවක් කරලා කර්මයක් තිබ්බොත් ඉදිරිපත් වෙලා බඩින්න දරුව නැති වෙනවා. ඒ වෙලාවට ඉදිරිපත් වෙන්නේ. ඒක කොයි විදියට කොහොම සිද්ධ වෙනවද කියලා මනුස්ස හිතකින් සාමාන්‍ය හිතකින් හිතන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කම්ම විපාක විසේ අචින්තියයි. පොල් ගෙඩියක් අතට ගත්තට පස්සේ ඒ පොල් පැලේ දිහා බලලා මේකෙන් මෙච්චර ගෙඩි එයි, ගහ මෙච්චර උස යයි, අතු මෙච්චර හැදෙයි කියලා හොයන්න බෑ. පොඩි පොල් පැලයක්. මේක ඉන්දුවාට පස්සේ මෙන්න හැදිලා යම් තාක් ගෙඩි එනවා. ඒතකොට යම් තාක් ගෙඩි එයිද, යම් තාක් අතු එයිද, යම් තාක් ගහ උස යයිද, මේ මූලික ස්වභාවයේ මේ බීජේ තිබ්බා. ඒ වගේ පුංචි බබෙක් දකින්නකොට මෙයා අනාගතේ කොයි වගේ කර්ම ටිකක් විඳිනවද කියලා අපිට පේන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඊතරම් කර්ම බලවේගයකට මේ මිනිස්සයා ලක් වෙලා ඉන්නේ. ඉතින් මිනිසුන්ට සීලේ රකින්න පරිසරයක් අනාගතේ අහිමි වෙනවා. ඊළඟට තව කියනවා බොරුවේ විපාක. බොරුවේ විපාක තමයි කියනවා දිව දෙකක් වෙලා උපදිනවා කියනවා. දිව දෙකක් වෙලා උපදින සත්තු කවුද? තලගොයි, කබරගොයි, සර්පයි. දිව දෙකක්. එහෙනම් දිව දෙකක් ලැබිලා තියෙන ජීවිතයක් තියෙනවා නම් සත්වේකට ඒ උපත හදලා දුන්නේ මොකක විපාකයක්ද? බොරු කීමේ විපාකයක්. ඊට පස්සේ කියනවා මේ බොරු කීමේ විපාකයක් තමයි කියනවා දිව නැතුව උපදිනවා කියලා. දිව නැතුව උපදිනවා මාළු වගේ. එහෙනම් යම් තාක් මාළු වෙයිද ඒ මාළුවන්ගේ දිව නැතුව උපදින්න සංසාරේ බොරු කියපු කර්මයක් බලපෑවා. ඊට පස්සේ ඒවා විසඳන්න බෑ. මම උදාහරණයක් කියන්නම්. මේ මොනරාගල එක වැවක පිරිසක් එකතු වෙලා මාළු අල්ලනවා. ඒ මාළු දවසට යාලා කිලෝ 150ට වැඩි අල්ලනවා මාළු. කිලෝ 150ට වැඩිය මාළු අල්ලනවා. දැන් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා කිව්වා අද පණ පිටි ගින්න මාළුවෝ ටික ඔක්කොම අපි ගන්නවා අපිට අබේ දාණය දෙන්න කියලා. එදා මුළු වැවේම දැල් වලට අහු වෙලා ඉන්නේ මාළුවෝ 5 දෙනයි.
බලන්න මේ කර්ම බලවේග. කර්ම බලවේග. ඉතින් ඒ නිසා කර්මයට බය ඇති කරගන්න. කර්මයට බය ඇති කරගන්න තමන් වචනයක් කිව්වත් ඒකේ විපාක එනවා. අම්මලාට කොච්චර ඉස්කෝලේ යන දරුවෝ බොරු කියනවද? ගොඩාක් බොරු කියනවා ෆෝන් එක නිසා. ෆෝන් එක නිසා ගොඩාක් බොරු කියනවා. අද කාලේ වගේ ෆෝන් වල තියෙන මේ දහජරා වෙනොත් බොරු වෙනොත් ගැලවිලා ඉන්න පුළුවන් නම් විශාල ජයග්‍රහණයක්. ඒ නිසා කර්ම බලවේගයට බය ඇති කරගන්න. ඒවා පිළිබඳව බය ඇති වෙන්නේ පින්වත්නි ධර්මය අහන්න. නැවත නැවත ධර්මය අහනකොට තමයි පාපයට බය ඇති වෙන්නේ. මවල කියන ඒවා නෙවෙයිනේ. අපි හිතෙන් හිතලා කියන ඒවා නෙවෙයි. මම ඔය බොරුව ගැන කියපු දහම් පරයය තියෙන්නේ ජාතක කතා පොතේ චේතිය කියන ජාතකය. ඔය විදිහට සිල්පද පහ ගැනම යම් තේරුමක් ගත්තොත් එහෙම පංචශීලයක් පුරුදු කරන්න කෙනෙකුට පිහිට ලැබෙනවා. හැබැයි ඒක ලැබෙන්නේ ධර්මය අහන්න ඕන. අපේ අඩුපාඩුකම් ඕන තරම් තියෙන්න පුළුවන්. මතක තියන්න ඒ අඩුපාඩු යම් දවසක හදාගන්නේ ධර්මය අහලමයි. ඒ නිසා ධර්මය අහන්න ඕන. වැරදි අඩු අයත් ධර්මය අහන්න, වැරදි වැඩි අයත් ධර්මය අහන්න. අඩුපාඩු හදාගන්න අයත් ධර්මය අහන්න, අඩුපාඩු හදාගන්න අමාරු අයත් ධර්මය අහන්න. යම් දවසක ඒ අහන ධර්මයෙන් ඔහුව සූපත් කරනවා. යම් දවසක සූපත් කරනවා. ඉතින් ඔය තමයි කිව්වේ කර්ම බලවේග ගැන. දැන් මේකෙන් පිහිටක් එපැයි. පින්වත්නි යම් කිසි කෙනෙක් දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නම්, දිවි හිමියෙන් ශ්‍රී සද්ධර්මයේ සරණ ගිහිල්ලා නම්, දිවි හිමියෙන් ආර්ය සංඝ රත්නයේ සරණ ගිහිල්ලා නම්, ධර්මයේ අහලා අඩුපාඩු හදාගෙන නම්, එයම සිහි කිරීම ඔහු සුගතිය උපද්දවනවා. තමන්ට කරදරෙද්දි බයතතිකින් එද්දි අනේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ, ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නේ, සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ කියලා ලෙඩ ඇඳේ ඉද්දී නිතර කල්පනා කර කර ඉන්න නැත්තම් මම තුනුරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ කියලා ඇත්තට මේ කල්පනාව ඔහු සුගතිය උපද්දවනවා. වැරදි මතක් වෙනකොට ඒකට තියෙන පිළිම තමයි වැරදි හදාගත්තා කියන එක ඉක්මනට හිතන්න ඕන. මං ඒව හදාගත්තා කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ උපතින්ම පන්සිල් රැකපු අයට නෙවෙයි. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා මාර්ගඵල ලැබුවේ උපතින්ම සිල් රැකපු අය නෙවෙයි. එයාලත් මේ ලෝකේ තැන් තැන් වල ගියා. එයාලටත් වැරදුනා. එයාලගේ අතිනුත් මෝඩකම් වුණා. එයාලගේ අතිනුත් පව් සිද්ධ වුණා. නමුත් බුදු කෙනෙක්ගේ ධර්මය අහනකොට කෝටියක් පව් අතහැරියා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. සංඝ රත්නයේ සරණ ගියා. අඩුපාඩු ටික ටික හදාගත්තා. ඒ අය අතරින් සෝවාන් අය බිහි වුණා. සකදාගාමී අය, අනාගාමී අය, අරහත් වෙච්ච උත්තමයන් වහන්සේලා බිහි වුණා. ඒ නිසා තමන් අතින් කොච්චර පව්කම් වෙලා තිබ්බත් තිසරණ සරණ ගිහිල්ලා සීලයකට ඇවිල්ලා නම්, අඩුපාඩු හදාගන්න වැඩපිළිවෙලකට ඇවිල්ලා නම් ඔහුට බය වෙන්න දෙයක් නැහැ. මෙතෙක් කාලයක් ඔහුගේ ජීවිතයේ මඬ ගොහරුවක් නම් ඔහු තෙරුවන් සරණ ගිය එක, අඩුපාඩු හදාගත්ත එක නෙළුම් මලක් වගේ අර එයින් මතුවෙලා පේනවා. ඒ නිසා ලෝකෙට වටින්නේ මඬ නෙවෙයි. ලෝකෙට වටින්නේ පිපිච්ච නෙළුම. හදාගත්ත ජීවිතේ වටිනවා. දැන් බලන්න පුංචි ළමයි ධර්මය අහනකොට පොඩි කාලේ ඉඳලා ධර්මයේ අඩුපාඩු හදාගන්න පුළුවන්. ඇත්තටම බොරු කීමේ ඔවැනි විපාක ගැන අපි පුංචි කාලේ ඇහුවනම් අපේ අතින් ගොඩාක් පව් අඩු වෙනවා. නමුත් දැන් අපිට අහන්න ලැබුණේ. හැබැයි
මැරෙන්න කලින් අහන්න ලැබිච්ච එක වටිනවා. එතකොට දැන් නැගිටින්නේ මං අඩුපාඩු හදා ගන්නවා කියන චරිතයක ඉන්නම්. මෙතනින් යනකොට පාරේ වාහනයකට හැප්පුණා. ඔහු අඩුපාඩු හදාගන්නට තැනට ඇවිල්ලායි මැරෙන්නේ. පැහැදිලි නේද? ඒකයි. ඒ නිසා මේ විදිහට අඩුපාඩු හදාගන්න මම බුදුන් සරණ යනවා. ඒ සරණ කිලිටි කරගන්නේ මං ධර්මයේ සරණ යනවා. ඒ සරණ කිලිටි කරගන්නේ මම සංඝයා සරණ යනවා. මං සරණ කිලිටි කරගන්නේ මං අද මගේ සීලය රැක ගන්නවා. පන්සිල් නම් පන්සිල්, උපෝසතේ නම් උපෝසතය, තව මොනවා හරි නොමග ගිය දේවල් තියෙනවා නම් මං ඒවා අද හදා ගන්නවා කියලා හිතට අදිෂ්ඨානයක් ගන්නවා. රාත්‍රී නිින්දට යනකොට සිහි කරන්න මම අද මගේ අතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය සරණට කිලිටක් වුණාද? දේවාලවල වල läග්ගද? කේන්දර පිටිපස්සේ ගියාද? නැකත් බල බලා ගියාද? නැත්තම් අනේ මගේ සරණ කිලිටි වෙලා නැහැ. දහම් සරණ සංඝ සරණ කිලිටි වෙලා නැහැ. මං ආර්ය සංඝයාට වචනයක් කියලා නැහැ. අනේ මං අද දවසේ දුනුරුවන් සරණ රැකගත්තානේ කියලා. ඊට පස්සේ බලන්න අද දවසේ මගේ අතින් සිල්පද පහට හානියක් වෙලාද කියලා. පංචශීලයට. එතකොට පළවෙනි දවසේ දෙවෙනි දවසේ පෙනෙයි සිල්පද පහම කැඩිලා. හෝ 3ක් 4ක් හරි කැඩිලා. නිතර නිතර සිහි කරනකොට රකින්න බැරි සීලය ගැන දුක උපදිනවා. ඊට පස්සේ යා කල්පනා කරනවා මම මේක දවසක් හරි රකින්න ඕන කියලා. ඒකට යම් දවසක් එයි දවසේ හවස කල්පනා කරනකොට සිල්පද පහම රැකිලා. ප්‍රීතියක් උපදිනවා, සතුටක් ඇති වෙනවා, හිතා ගන්න බැරි. ඇයි ජීවිතේට පන්සිල් රකින්න බැරුව හිටපු චරිත. ජීවිතේට තිසරණේ සිහි නොකරපු චරිත අනේ මැරෙන්න කලින් සරණ සීලයක් පිළිතලා. පින්වත්නි, මෙවැනි වූ දහම් කතා කියන්නේ ඔබ මුලාවටපත් කිරීම පිණිස නොවේ. යම් කිසි කෙනෙක් මේ ලෝකේ සෝතාපන්න වුණොත් ඒ සෝවාන් කෙනාගේ පිහිටන්නේ තුනුරුවන් සරණයි සීලයයි. බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ, ධර්මයේ අවිච්ඡ ප්‍රසාදේ, සංඝයා අවිච්ඡ ප්‍රසාදේ සංගරුවන ගැන ආර්යකාන්ත සීලය. ඒ හතර තමයි සෝවාන් කෙනාගෙත් පිහිටන්නේ. මේ හතර කෙනෙක් පුරුදු කරනවා නම් ඔහු සෝවාන් වීම පිණිස ප්‍රතිපදාවක යන කෙනෙක්. ඒ වාගේ අයට සෝවාන් වීමේ මාවත විවෘතයි. දැන් හැමදාම ඔය ඕකම කිය ඉන්නේ නැහනේ. එක එක දහම් පරයය කියනකොට ඔය හතර හදාගෙන ඉන්න අයට ලේසි ඊතුරු ධර්මයේ පුරුදු කරන්න. ගොඩාක් අය නිවන් දකින්න උත්සාහ කරනවා. තිසරණෙත් නැහැ, සීලෙත් නැහැ. ඔය ගොඩාක් ලොකු අය කතා කරන චරිත දිහා බලන්න තනිකර මොකක් හරි එයාගේ මොකක් හරි දෙයක් තියෙනවා. එක්කෝ බොරු කියනවා, එක්කෝ සිල්පද කඩනවා, එක්කෝ කොහේ හරි දේවාලයක මේ වගේ. අනිත් එක තමයි තිසරණයත් සීලයත් හදා ගන්න ඕනේ තමාගේ. ඒක පෞද්ගලික කරගන්න. මහත්යාගේ සීලෙට ඇඟිලි ගහන්න එපා නෝනා. තමන්ගේ සීලය රැක ගන්න. දරුවන්ගේ සීලයට දෙමව්පිය ඇඟිලි ගහන්න එපා. ඒ අයට මාළුවෝ දැක්කට පස්සේ පුතේ දිව නැතුව උපදින්නේ බොරු කියපු නිසා කියලා කෝ අම්මලා තාත්තලා කියනවද? අර මාළු කඩේ දාලා ඉන්න මේ මාළුවෝ ඔක්කොම ටික සංසාරේ බොරු කීමේ විපාක විදියට ඉපදිච්ච අය කියලා සසරට බය ඇති කරනවද? ඊට පස්සේ දිව සර්පය දකිනකොට දිව එළියට දානකොට දිව දෙකයි. අන්න බලාපන් දිව දෙකක් වෙලා උපදින්නේ සංසාරේ බොරු කීමේ විපාක කියලා දරුවන්ට සංසාර ගැන කියලා දෙනවද? මොකවත් නැහැ. උඹ දොස්තර කෙනෙක් වෙයන්නේ. උඹ ඉංජිනේරුවෙක් වෙයන්නේ. ආන් අර වාගේ කාර් එකක් ගනින්. ඔය වාගේ සිහින ලෝකික පොඩි උන් අතර මං කරනවා. කර්මය ගැන කියලා දෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ හොඳ නරක කුසල් අකුසල් ගැන තිසරණේ ගැන මේ කියන දහම් ගෝසාව හැමදාම තියෙන එකක් නෙවෙයි. ඒ නිසා ඔබ ධර්මයට ආසන ඔබට මේ විඳින දුකෙන් නිදහස් වීමක් ඕනේ නම් වහ තිසරණේ හිතේ ඇති කරගන්න. බුදුරජාන් වහන්සේ සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝයා සරණ යන්න. තිසරණ සරණ ගිය ඉන්නවා.
මෙතන ඉන්නවා. දැන් පුරුදු වෙන්න සරණ සිහි කරන්න. උදේ හවස සිහි කරන්න සරණ. අද දවස් ඇතුළත මගේ තිසරණේට හානියක් වුණාද කියලා. ඊළඟට සීලේ සිහි කරන්න. ඇත්තටම සරණ සිහි කරනකොට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වැඩෙනවා. සීලේ සිහි කරනකොට සීලානුස්සතිය වැඩෙනවා. අනේ මං සිල් රකින්න කෙනෙක් නේ කියලා. ඒවා ඔක්කොම අයිති භාවනාවට. බුදුරජාණන් වහන්සේ වදාලා තිසරණයයි සීලී පිහිටි ශ්‍රාවකයා නිතර නිතර කරන්න ඕන භාවනා තමයි කිව්වා අනුස්සති භාවනාව. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති. ඇයි ඒවා තුල තියෙනවම නේවා? හොඳට හිත වැඩෙනවා. දැන් බුද්ධානුස්සතිය වඩන්න මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙට අග්‍රයි කියලා දැන් භාවනා කරනවා. හිත වැඩෙන්නේ නැහැ. ඇයි බුද්ධ පූජාව මෙච්චර කප් එකකට මේ අරන් ගිහලා ඔහේ තියෙනවා. පූජා වට්ටිය ඔළුවෙන් අරන් යන්නේ. ඒතර තුන් ලෝකෙට අග්‍රයි කිව්ව කතාව. හිතේ පිහිටලා නැහැ. දේවාල වලට මල් මාලා ගෙනියන උපාසක උපාසිකාවෝ වනාහි ජීවිතේට කවදාවත් බුදු ගුණ සිහි කළ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් මාලයක් ගොතලා නැහැ. පූජාවට ඔළුවේ තියාගෙන යන උපාසක උපාසිකාවෝ වනාහි ජීවිතේට කවදාවත් බුද්ධ පූජාව හිතේ තියාගෙන ගිහිල්ලා නැහැ. ඊට පස්සේ තමයි තුනුරුවන්ට කර්මයට නෙවෙයි දෙයියෝ කිව්වොත් ඊට දෙයක් නැහැ. උදාහරණයක් කියන්න. මේ ඔන්න මම දැන් මම දැක්කා කවියක් ලියලා තියෙනවා මේ පාරායිනේ. මේ ඒකේ තියෙන්නේ මේ බල්ලු ගෙනත් දාන අයට මේ මොකද්ද එකක්. දෙයියෝ බිල්ලට ගන්නවා කියලා හරි තමයි ඒකේ කවියේ තියෙන්නේ. ඊට පස්සේ මං ඇහුවා මොකද්ද මේ කවිය කියලා. ඒ තමයි ඒ ආරණ්‍යයට ගෙනල්ලා දානවලු දවසට බල්ලෝ 7-8 දෙනා. උපාසකම්මලා. සිල් ගන්න එන ගමම ගෙනල්ලා දාන්නේ. ඊට පස්සේ බනට කිව්වලු මේකෙන් පව් රැස් වෙනවා. මේකෙන් මෙහෙම සිද්ධ වෙනවා අපාය යන්න වෙනවා උඹලා මේවා මෙහෙම කරන්න එපා කියලා අවුරුදු ගාණක් බනට කිව්වා. බල්ලෝ බලල්ලු පැට්ටු 20 30 දැන් මේ ආරන්නේ පිළිම වහන්සේගේ උඩ නැගිනවා. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා කවියක් හදලා සිල් ගුණ දන් රකින්න අය ඉන්න තැන මේ කල්පනා කරන්නේ නැතුම් බල්ලෝ බලල්ලු ගෙනත් දාලා පිරිසුදු භූමිය කිලිටි කරනවා. ඒ නිසා කතරගම දෙවියෝ විෂ්ණු දෙවියෝ සූනියන් දෙවියෝ මේක දිවස් හැලලා මේ බල්ලෝ ගෙනත් දාන අය බිල්ලට ගනින්න කියලා. එදා ඉඳලා අද වෙන්නක්වත් බලු පැටියෙක් නැහැ. එතකොට මුම් බය කර්මයටද දෙයයන්ටද? ඒ අයට දෙයයන්ගෙම පිහිටයි. කර්මයට බය නැහැ. නමුත් පිහිට සහ එයාව මෙහෙවන බලවේගය වෙන්නේ කර්මය. කර්මය ගැන හිතන්නේවත් නැහැ. ඇත්තටම ඒක කිය යුතු දෙයක්. ඒ තමයි බල්ලෝ බලල්ලෝ ගිහින් දානව නේද මේ පන්සල් වලට? පුදුම පාපයක්. ඇයි ඒක පාපයක් වෙන්නේ? උදාහරණයක් කියන්නම්. නන්දි මිත්‍ර එලාර රජුරෝ ළඟ වැඩ කරද්දී දැක්කා ගිහිල්ලා මිනිස්සු තූපාරාමේ ජරා කරනවා. වැසිකිලි කරනවා. මුත්‍රා කරනවා. මෙයාට අර සිංහල ලේත් එක්ක ආපු ආවේගයෙන් මෙයා ගිහිල්ලා මේ බුදු කෙනෙක්ගේ භූමියේ මුන් අපවිත්‍ර කරනවානේ කියලා. අර දෙමළුන්ට ගහලා ඉරලා දාලා වීසි කළා තියෙනවා. මේ විදිහට නන්දි මිත්‍ර තූපාරාමේ මළුවෙන් මරුවෙම මිනිස්සු දෙකට ඉරලා විසි කරපු මිනිස්සු ගාන දහස් ගානක්. නිකල මළුව රැක්කා අපවිත්‍ර කරන්න බැරි විදියට. නන්දි මිත්‍ර මැරුණා. දැන් ඉන්නේ තුසිතේ. ඇයි මිනිස්සු මැරීම ප්‍රාණඝාතයක් නෙවෙයිද? පාපයක් නෙවෙයිද? ඒ වුණාට මේක උනේ මිනිස්සු දහස් ගාණක් මරපු පාපයේ යට ගියා
සෑමලුව සුද්ධ කරපු පින් බලයට. එච්චර පුණ්‍ය භූමියක් පවිත්‍ර කිරීමේ එවැනි විපාකයක් තියෙනවා. ඒ නිසා සෑමලුවක බෝමලුවක අපවිත්‍ර කිරීම කරනවා බල්ලෝ බලල්ලු පන්සල් වල ඉන්න. එතකොට එවුන් ගිහින් දාන උපාසකම්මලා බලු පැට්ටු 5ක් පන්සලට ගිහින් දැම්මොත් ඒ 5 දෙනෙක් නිරේ යාමේ පාපය අර බල්ලු 5 ගිහින් දාන උපාසකම්ම රැස් කර ගන්නවා. උතුරු සලුව කරේ දාගෙන නම් නිවන් දකින්න හිතන්න එපා. අටපිරිකරයක් තිබ්බ පමණට නිවන් දකින්න හිතන්න එපා. ඇයි බල්ලෝ බලල්ලොන්ට පව් රැස් වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේට මීවදයක් ගෙනලා දුන්න වඳුර දෙව්ලොව ගියානේ. බුදු කෙනෙක්ගේ හඬ අහගෙන හිටපු ගෙම්බ දෙව්ලොව ගියානේ. බෝධිසත්වය කරේ තියාගෙන ගිය කාන්තක දෙව්ලොව ගියානේ. ඊළඟට පුස්සදේව මහරහතන් වහන්සේ දිහා බලාගෙන පැහැදිලා හිටපු හීහාපු ගවයෝ 500ක් මැරිලා දෙව්ලොව ගියානේ. ධම්මදින්න මහරහතන් වහන්සේ සතිපට්ඨානය කියන එක අහගෙන හිටපු වවුලෝ 500ක් ඒ ගමේ මිනිස්සු වෙලා ඉපදිලා මහාන වෙලා නිවන් දැක්කනේ. සත්තුන්ට කර්ම සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවා. පන්සලේ බුද්ධ පූජාව කන තැන තැන් වල ජරා කරන ওই සත්වයෝ මැරිලා නරක ලෝකවල යන්නේ ආපහු. ඒ වගේ තැනකට අර බල්ලෝ බලල්ලෝ ගිහින් දාන උන්දලා ඒ පව් කරගහ ගන්න ඕන. කරන්න දෙයක් නැහැ. තමන් කලින් ගිහින් දාලා තියෙනවා නම් ඒ පව් ගෙවෙන්නත් එක සෑමලු බෝමලු සුද්ධ කළා ජරාව තියෙනවා කොළ වලින් උදළු වලින් අයින් කළා පව් ගෙවා ගන්න. ලේසි නෑ නිකන් අපි කතා කරලා hina වෙලා මේ නිකන් සපත්තු සෙරපු දාගෙන ටයි දාගෙන කාර් එකේ ගිය පළියට කර්මෙන් ගැලවෙන්න බෑ. හැමදාම මේවා ලැබෙන්නේ නෑ. මැරිච්ච ගමන් සෙල්ලම් ඔක්කොම ඉවරයි. කවුරු හරි අහිංසක කෙනෙක් අකුසලෙන් ගැලවිත්වා කියන අදහසෙන් මේ දහම් දෙසන්නේ. පඬිත මිනිසුන්ගේ පඬිතමානි බවට නෙවෙයි. ඇයි මං එහෙම කිව්වේ? සමහර අය කියනවා ආන්දරට නිවන ගැන කියන්න පුළුවන්නේ. සමාධිය ගැන කියන්න පුළුවන්නේ. විදර්ශනාව ගැන කියන්න පුළුවන්නේ. ඇයි ඔය කතාවක් කියන්නේ කියලා. ඒ මිනිසුන්ගේ පඬිත බව. මිනිස්සෙක් ඒ தത്വෙට ඒ මනුස්සයාගේ හිත හදන්න ඕන. තව එක දෙයක් තමයි මිනිස්සු නොදන්න. ගොඩාක් පින් කරන නමුත් රාගයට අබ්බැහි වෙච්ච පෝන් වලට අබ්බැහි වෙච්ච ගොඩාක් අය මැරුණාට පස්සේ නාග ලෝකෙ උපදින්නේ. පින් තියෙන ගොඩාක් අය තරහින් මැරිලා යක්ෂ ලෝකෙ යනවා කියවනේ. ගොඩාක් පින් තියෙන. නමුත් මේ පෝන් වලටයි රාගයටයි කාමයටයි අබ්බැහි වෙච්ච සමහර චරිත කය විඳි මරණින් මත්තේ නාග ලෝකෙ උපදිනවා. ඒ ඇත්තන්ට ආයුෂ බොහෝ වුණොත් මෛත්‍රී බුද්ධ ශාසනයේ බුදු කෙනෙක් පහළ වෙද්දී ඔහු 이르දි තිබුණත් තිරිසන් ලෝකේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුද්ධ ශාසනයක් ගැන විස්තර නැහැ. මාගේ බුදුරජාණන් වහන්සේ පෙරම් පුරාගෙන ඉන්න සසරේ කල්ප අසංඛ්‍යයක් බුදවරු නැති කාලා තිබිලා තියෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ කල්ප අසංඛ්‍යයක් බුදවරු නැති වුණොත් මෙවැනි දහම් ඇසීමක් නැහැ. සිල් රැකීමක් නැහැ. කුසල් වැඩිවීමක් නැහැ. ඒ නිසා දැන් අවංකවම උත්සාහ කරන කෙනා අඩුපාඩු හදාගෙන සරණේ පිහිටලා නිතර ධර්මය අහලා ජීවිතේ එක කොටසක් ධර්මයේ කරගත්ත කෙනෙකුට යම් පිහිටක් තියෙයි. සිල් ගන්නකොට බණ අහනකොට ඔයාලා වයසට ගිහිල්ලාද? ඔයාලත් මහ මෙවුනාව යනවද? ඔයාලත් දැම්ම පටන් ගත්තනේ. ඒ පඬිතකම් කියන සත්‍යය ආයම සසරට වැටෙයි. අපිට මේක එක්කෙනාගේ පුරසාරං වලිනුයි ප්‍රශංසා වලිනුයි වැඩක් නැහැ. ඒ නිසා පුළුවන් විදිහට අඩුපාඩු අහිංසකව හදාගන්න. මතක තියාගන්න අඩුපාඩු හදාගන්න බැරි වුණත් එකක් නම් නතර කරන්න එපා. ඒ තමයි බණ අහන එක. යම් දවසක් එනවා තමන්ගේ හිත කීරි ගැහිලා ඒ අකුසලේ අඩුපාඩු එපා වෙලා යන දවසකට බණපදය ඇහෙන දවසක් එනවා. එදා වෙනකල් ධර්මය අහන්න.
අපිට බැරි වුණාට බුදුරජාණන් වහන්සේට ඒ කාලේ පුළුවන් ඒ කෙනාගේ කෙලෙස් කැඩිලා යන වචනේ අල්ලන්න. සමහර වචන තියෙනවා අපිට එපා වෙලා යනවා. අපි මොනවද මේ කරන්නේ කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේට ඒ වචනේම අරන් දෙන්න පුළුවන්. අපිට පොදුවේ අපිට තේරෙන්නේ නැහැ. අපි ධර්මයක් අහපම කවුරු හරි හැදී කියලා පොදුවේ කියනවා. අහගෙන යන්න ඔබගේ හිත සුද්ධ කරලා දාන බණපදයේ ඇහි. එතෙක් අසන්න. හැබැයි බුදුරජාණන් වහන්සේගේ බුදු බණපද hina නෙවෙයි, විහිළු තහළු නෙවෙයි, කුණුහරුප නෙවෙයි, ඕපාදූප නෙවෙයි, වාද විවාද නෙවෙයි, කට වාචාරකම් නෙවෙයි. බණක් ඇහුවට පස්සේ නැගිටිනකොට මොකක් හරි දැනිලා තියෙන්න ඕන. අන්න එවැනි බණක් අහන්න. ඉතින් ඒ නිසා අද දවසේ සිත ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් සීකරන්න කෙනෙක් සියලු සත්වයෝ මැරෙනවා. මරණයේදී මෙහෙම වෙන්න ඉඩකඩ තියෙනවා. එකක් තමයි කම්ම නිමිත්ත කරපු දේවල් මතක් වෙන්න පුළුවන්. ගති නිමිත්ත ඉපදෙන තැන් පේන්න පුළුවන්. ඔය මල් මාලා පේන්නේ, දෙවිවරු පේන්නේ, සාදුකාර දිදී මැරෙන්නේ. ගති නිමිත්ත ඉපදෙන තැන් පෙනිලා. එතකොට කම්ම නිමිත්ත, ගති නිමිත්ත පහළ වෙන්න සත්වයන් ඉඩකඩ තියෙනවා. ඊළඟට තමයි කොයි තරම් පුරාජේරුවට හිටියත් මරණයෙන් මත්තේ කරන දේවල් විපාක විඳින්න වෙනවා. ඊළඟ එක තමයි සිල් ගුණ දන් රැකගෙන යන්න ඉදිරියට අවස්ථාව පරිසරය අඩුයි. ඊළඟ එක තමයි මේ ගෞතම බුද්ධ ශාසනය මේ විදිහට දහම් පණිවිඩයක් ආය ඇහිද කියලා සැකසහිතයි. ඒ නිසා ධර්මයේ ඇහිච්ච වෙලාවේ අඩුපාඩු හදාගෙන සරණේ පිහිටලා බුද්ධ ශාසනය පිහිට ගන්න ඔබට වාසනාව උදා වේවා. පුණ්‍ය අනුමෝදනාව කරමු. පින්වත්නි, මේ උතුම් පුණ්‍ය ධර්මයෙන් රැස් කරගත්තා වූ සීල පින් කැමති සියලු දෙවියන්ටත් බ්‍රහ්ම කායික දෙවිවරුන්ටත් මේ ප්‍රදේශ භාර දෙවි දේවතාවුන් වහන්සේලා ඉෂ්ඨකාමී දෙවියන් ඇතුළු සියලු දෙනාට අනුමෝදන් වේවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී දෙව් යසීසුරෙන් වැඩෙත්වා අඩුපාඩුකම් හදාගන්න සරණේ පිහිටන්ට බුද්ධ ශාසනයේ පිහිට ලබා ගන්නට යම්කිසි කෙනෙක් චේතනා පහළ කරගත්තා නම් එයත් අnder දෙවියන්ගේ උපකාරයෙන් ඒ සඳහා තව තව උපකාරම සැලසේවා. දෙවියෝ මේ පින් අනුමෝදන් වී සදා සැනසෙල්ලටපත් වේවා කියලා සාදු. ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතීන්ට කවුරුත් නමින් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වී මිය පරලෝකීය සියලුම ඥාතීන් පරලෝක සැපයටපත් වේවා කියලා සාදු. ඒ වගේම රැස් කරගන්න හේතුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. ලොකු ස්වාමීන් වහන්සේ දුෂ්කරව මේ බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු ශ්‍රී සද්ධර්මය ලෝකේ කතා කරන්න හැම කෙනාටම අහන්න බලන්න කියවන්න අවස්ථාව හදන්න උන්වහන්සේ ගොඩාක් දුක් විඳා. ඒ නිසා උන්වහන්සේ පහළ නොවෙන්න අපිට සීලයක් අවබෝධයෙන් රකින්නවත් සරණේ අවබෝධයෙන් පිහිටන්නවත් මේ විදිහට ගෞතම බුදු සාසනයේ දහම් පදයක් අහන්න අඩුපාඩු හදා ගන්න විදිහට අවස්ථාව දුර්ලභයි. ඒ වාගේ යුගයක උන්වහන්සේ පහළ වුණේ. ඉතින් මේ ගෞතම බුද්ධ ශාසනය පිළිසරණ අපට එලිපෙලි කරපු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. සියලු සංගරුවන ඒ වගේම මෑණිවරු අනගාരികා මෑණිවරු සියලු දෙනා ගෞතම බුදු සසුනේ ධර්මාභෝධි ලබත්වා කියලා සාදු කියනවා. ඒ වගේම මොනරාගල මහරෝහලේ සියලුම කාර්ය මණ්ඩලයටත් රෝහලේ ප්‍රතිකාර ලබන සියලු රෝගීන්ටත් බොහෝ වෙහෙස මහන්සි වී උපකාර කළ මොනරාගල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත්
උපකාර කළ සියලු දෙනාටත් සහභාගී වූ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී කායික දුක් දුරු වේවා, මානසික දුක් දුරු වේවා. ඒ වගේම විශේෂයෙන් සෙත් පතනවා අඩුපාඩු හදාගෙන කර්මයේ ගැන බලවත් සද්ධාාවක් හදාගන්න. මේවා විපාක දෙයි අපිට කියලා. අපි කරන දේවල් අපිට විපාක දෙනවා කියන එක නිතර සිහි කරන්න. එතකොට අකුසල් දුරු වෙනවා, කුසල් උපදිනවා. ඉතින් ඒ නිසා ගෞතම බුද්ධ ශාසනය අකුසල් දුරු කරන, කුසල් උපදවන වැඩපිළිවෙල දියුණු කරගන්න අපිට වාසනාව උදා වේවා. ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. ඒ තමයි මේ කාලේ මතයක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ලංකාවේ පහළ වූවා කියා සියලු දෙනාගේ යහපත පිණිස මේක පහදලා දෙන්න. මේකේ පහදලා දෙන්න කතාවක් නැහැ. අයියාට මල්ලි කියලා මල්ලිට අයියා කියපු බොරුව නිසා චෛත්‍ය රජුරන්ට ඔච්චර කර්ම විපාකات එක්ක පොළොව පලාගෙන නිරී ගියා නම් බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ කියලා මේ ඇද බාන මහා කෙපරෙට මහා පචේට ඒක අනුමෝදන් වෙන අයටයි අහන අයටයි කොයි වාගේ විපාකයක් එයිද දන්නේ. මේක ගැන පහදා දෙන්න තියෙන එකම දේ තමයි බොරු කියන කෙනෙකුට යම් කර්මයක් එයිද ඒක ඔහුට විඳින්න වෙයි. කල්ප අසංඛීය ගානක් දරුවෝ නැතුව උපදෙයි. කල්ප අසංඛීය ගානක් දුවලම ඉපදෙයි. කල්ප අසංඛීය ගානක් දරුවෝ දාලා යයි. කල්ප අසංඛීය ගානක් දිව දෙකක් වෙලා උපදෙයි. කල්ප අසංඛීය ගානක් දිවක් නැතුව උපදී. කල්ප අසංඛීය ගානක් කට ගඳ ගහමින් උපදී. කල්ප අසංඛීය ගානක් ඉඩමේ ඉන්න බැරුව යයි. ඉබාගාතේ ඇවිද ඇවිද ඉන්න සිද්ධ වෙයි. කතා කරගන්න බැරුව යයි. බුදු කෙනෙක් කල්ප අසංඛීය ගානක් දකින්න නොලැබෙයි. මේ බුදුන් පහළ වුණේ ලංකාවේ කියන පචේට. මොනවා කරන්නද මේ මිනිස්සුන්ට? ඊළඟට තියෙනවා බාරහාර වී තිබේ නම් ඒවන් අත්මිදීමට මොකද්ද කරන්න කියලා. දැන් තිසරණේට ආපු පමණින් සීලය පිහිටිය පමණින් තමන් වෙලා තියෙන ණයතුරුස් නැති වෙන්නේ නැහැ. දෙනවා කියලා ණයක් ගත්තට පස්සේ දෙන්න බෑ. ඒ වගේ මෙතෙක් වැඩ කරගෙන තියෙනවා නම් දේවාල වලට පූජා වටේ දීගෙන දැන් තිසරණේ පිටියා උඹලට මොනවද දෙන්නේ නැහැ කියලා මිත්‍ර ද්‍රෝහි වෙන්න එපා. මිත්‍ර ද්‍රෝහි වෙන්න එපා. මිත්‍ර ද්‍රෝහියා කියපු දේ කරන්නේ නැහැ. මිත්‍ර ද්‍රෝහි භාවයෙන් මිදුණ කෙනා යුතුයකම් ඉෂ්ට කරනවා. පූජා වට්ටියක් දෙන්න බාර වෙලා තියෙනවා නම් පූජා වට්ටි දීලා ඒ බාරහාර ඒ විදිහටම ඔප්පු කළා අදින් මම බාර වලින් නිදහස් මගේ ජීවිතේට භාග්‍යතුන් වහන්සේ එකම පිළිසරණයි කියලා අදිෂ්ඨාන කරගන්න. ඊට පස්සේ ඒ බාරහාර මතක් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ වෙලා තියෙනවා මතක නැහැ කොහෙටද උනේ මොනවද කියලා. එහෙමනම් කරන්න තියෙන්නේ කිරිහාර පළවැල කිරි මල් මාලා සහිත ලොකු පූජාවක් කිරි වෙහෙරේ හරි රුවන්වැලි සෑයේ හරි කරන්න ඕන මයංගනේ හරි. එහෙම කරලා භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ඒ සියලු පින මෙතෙක් මම බාරහාර වෙලා තියෙනවා නම් ඒවට තුටුපණුරක් විදිහට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට කැපයි. අදින් මම සියලු බාර වලින් නිදහස් කියලා නිදහස් වෙන්න ඕන. එතනින් පස්සේ හරි. ඊළඟට අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිමා නෙලීමේදී සංඝාවාස ඉදිකිරීමේදී වස් වදිනවා කියලා මතය ගැන අපිට පහදන්න. වස් වදිනවා කියලා. මං අහලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් නෙළුවොත් පින් සිද්ධ වෙනවා කියලා. සංඝාවාසයක් හැදුවොත් පින් සිද්ධ වෙනවා කියලා. ඒකට මොනරාගල කට්ටිය පාවිච්චි කරන වචනේ වස් නම් වස් වැදෙනවා. ඉස්සර මෙවැනි වූ චාරිත්‍රයක් තියෙනවා. ඒ චාරිත්‍රය තමයි හොඳ වැඩක් කරාට පස්සේ ලෝකයේ සියලු දෙනාගේ අර ඇහැ යන කතාවට ලක් වෙන විශේෂ දෙයක් කළාට පස්සේ අනිත් අයට හිතේ අදහසක් තිබා මෙයාට කරදරයක්වත් වෙයිද දන්නේ නැහැ. උතුම් දෙයක් කරපු කෙනෙක් ඉන්නේ. ඒ නිසා මෙයාව රැක ගන්න ඕන කියලා මෙයාට දුන් අල්ලනවා, බාරහාර වෙනවා. එයාව රැක ගන්න. ඕක තමයි පස්සේ කාලේ ඇවිල්ලා මේ උනේ. ඉතින් මේවා ගැන කතා තියෙනවා කියන්න වෙලාව මදි. ආයෙ දවසක් කියලා දෙන්නම් මේ වස් වැදෙන එක ගැන.
ඒක නිසා මේක ගැන එහෙම එහෙම හදාගන්න දෙයක් නැහැ. පිනක් කියලා හිතන්න පිළිමයක් හදන එක ආවාසයක් හදන එක. ඒතර තමන්ගේ හිතට බයයි නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපි කරන දේවල් තියෙනවා. ඒ මොකද්ද? යම් බෝධියක් වෙහෙරක් චෛත්‍යයක් පිළිමයක් හදද්දී අපි ඉස්සෙල්ලාම බෝධියට හරි සෑයට හරි ළඟ පිරිත් කියලා කිරිහාර පූජා කරලා ආශිර්වාද ගන්නවා. දෙවිවරුන්ට පින් දෙනවා සිහි කරනවා මේක හොඳට කරගෙන යන්න උදව් කරන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ සෑය හරි බෝධිය හරි ප්‍රතිමාව හරි විවෘත කරලා ඉවරුනාට පස්සේ ඒකට හදපු බාසොන්නලා කට්ටිය ඔක්කොම අපි එකතු වෙලා කිරිහාර මල් පහන් සුවඳුම් බෝධියට සෑයට පූජා කරලා රතන සූත්‍රයේ අඟුලිමාල පිරිත කියලා අර දෙවිවරුන්ටත් පින් දීලා ඔක්කොටම පිරිත් පැන් දීලා පිරිත් නෝල් ගෙට ගහනවා. දැන් අපේ අසපොළ ওই වස් කතා මොකුත් නැහැ. ඉතින් ওই අසට වෙහෙර විහාර හදන්නේ. ඕක තමයි ක්‍රමේ ඉතින්. කාලයක් සමග ත්‍රිපිටකයේ ඇති කරුණු වෙනස් වී ඇති බවට පැතිරෙන මතයේ සත්‍ය අසත්‍යභාවයේ කරුණාවෙන් පහදා දෙන්න. මම කිව්වේ තමන්ට බැරි දේ ලෝකෙත් එක බලලා තමන්ගේ කෝණයෙන් බලනවනේ. දැන් උන උපාසක මහත්තයෙක් තවත් එක්කෙනෙකුට කිව්වා මේ බුද්ධ ශාසනය පිහිට ගන්න නම් අඩුම තරමේ සිල්පද 4ක්වත් රකින්න ඕන කියලා. බලනකොට එයා රකින්නේ 4යි. තමන්ගේ කෝණයෙන් ලෝකෙට බණ කියනවා. මේ තමයි යම් කිසි කෙනෙක් බණ භාවනා කරගෙන යනකොට ධර්මයේ කියාගෙන යනකොට මෙයාට වැටහෙන තේරෙන දේවල් ත්‍රිපිටකේ නැහැ. එතකොට මෙයා කියනවා ඒ හැබැයි ධර්මයේ දැන් වෙනස් වෙලා කියලා. ධර්මයේ නෙවෙයි වෙනස් වුනේ අර කියපු එක. මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහමයි. මේ බණ ටික අහනකොට අපිට තේරෙනවානේ අපිට වැරදුනේ සීලේවත් හරියට මිනිසුන්ට පචම කොච්චර හලනවද? පච හලහලා එවැනි වූ කර්ම බලවේගයක් ඇඟේ තියාගෙන නිවන් දකින්න ධර්මයක් කොහොම අල්ලන්නද? ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, වෛරේ උපාසකම්මලා සුදුරේද දාගෙන ගෙදර ගිය ගමන් මිනිහාගේ බොටුව කන්න පනින්නේ යක්කු වගේ. කොල්ලෝ කෙල්ලෝ ටිකත් ඔහේ දඩාවතේ මෙහි ෆෝන් වලින් විනාශ වෙලා ඔහොමත් තියෙන ලෝකෙක නිවනක් උපද්දවන්න අම්මෝ. අනේ බුදුරජාණන් වහන්සේ මේක කළා නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට සිත සලසපු හැටි හරි පුදුමයි. ඉතින් ඒ නිසා කවුරු හරි ධර්මයේ වෙනස් වෙලා එහෙම කිව්වොත් ධර්මයේ අසත්‍යයි කියලා කිව්වොත් එහෙම ඒකේ විශාල භයානක ප්‍රතිවිපාකයක් තියෙනවා. හේතුව තමයි මිනිස්සෙකුට හැදෙන්න ඕන කරුණු ඕනාවටත් වැඩිය 100,000 ගුණයක් ධර්මයේ තියෙනවා. ප්‍රශ්නේ හැදෙන්නේ නැහැ. ඒකයි. බඹසර සීලය පිළිබඳව විග්‍රහ කර දෙන්න. ඒ උතුම් සීලය නිශ්ශබ්දව නමුත් ආරක්ෂා කරන විට පැමිණෙන නොයෙකුත් ආකාර ගැටලු වලින් අත්මිදින ආකාරය පහදා දෙන්න. බඹසර කියලා කියන්නේ සියලු ලිංගික කටයුතු වලින් ඈත් වෙලා වාසය කරන එකට. කුමර බඹසර කියලා එකක් තියෙනවා. ඒ තමයි විවාහ වෙන්න කලින් විවාහ වෙන දවස දක්වා කිසිම කාමුක ක්‍රියාවක් තවත් කෙනෙක් සමග හෝ තනිව හෝ කරන්නේ නැහැ. ගෑල් ළමයෙකුත් එහෙමයි පිරි ළමයෙකුත් එහෙමයි. ඒවට කියනවා කුමර බඹසර කුමරි බඹසර. ඒතර ඒ වාගේ උතුම් සීලයක් තියෙන අය කය බිඳලා මරණයන් මත්තේ දෙව්ලොව උපදිනවා. ඉච්චරේ පින්බලේ පින වැඩි බඹසරේ. ගොඩාක් ඔය ප්‍රශ්න වලට මුහුණ දෙන අයට රකින්න අමාරුම දේ තමයි බඹසර. ඉස්සර තිබුණා. ඉස්සර සමහරට අවුරුදු 40 බමුණු කුලවල අවුරුදු 48 යනකල් බඹසර රකින්න. අවුරුදු 48න් වගේ තමයි විවාහ වෙන්නේ. ඉස්සර බ්‍රාහ්මණ පවුල් වල. එතකොට ඒ කාලේ දඹදිව එහෙම ඒ කාලේ බුද්ධ කාලේ අදිෂ්ඨානයක් කරන් බඹසර රකින්න පුළුවන්. නමුත් අද කාලේ බඹසරට හැම පැත්තෙම කිලිටි. කවුරු හරි ෆෝන් එකක් ගත්තොත් ඒක අවසන් කරන්නේ බඹසර කිලිටි කරගෙන.
ඒ වගේ විවාහ වුණ කෙනාට යම් බඹසරක් තියෙනවා. කුමන වූ බඹසරක්ද? තමාගේ ස්වාමියාගෙන් තමාගේ බිරිඳගෙන් විතරයි සතුටු වෙන්නේ. එයත් බඹසරක්. විවාහ ජීවිතේ. ඊළඟට දරුමුණුබරෝ දැක්කට පස්සේ අවුරුදු 50 55 60 වෙනකොට බඹසරක් සමාදන් වෙන්න ඕන. එතකොට ඒ ආච්චි අම්මා සීයා වෙන වෙනම ජීවත් වෙලා සිල් රකින්න ඕන. අද කාලේ නෑ මැරෙනකල් ලෝකයා කාමයෙන් දෙවි දෙවි ඉන්නේ. තමන්ට මහාන වෙන්න බැරි නම් විවාහ වෙනකල්වත් බඹසරක් රකින්න. මම දැක්ක එක රහතන් වහන්සේ නමක් කියනවා මං ජීවිතේ ආපස්සට බැලුවා කියනවා මම නිවන් දකින්න කරගත්ත පින. ඊට පස්සේ මම දැක්කා මට ඒ කාලේ මම මහාන වෙන්න ආසාවෙකින් ඉඳිද්දි අම්මලා තාත්තලා බලවත් අකමැති වුණා කියනවා. යන්නම විදිහක් නැහැ කියනවා මහානකමට. ඒ නිසා මම කළේ මුළු ජීවිතේම එක සිල්පදයක්වත් කඩන්නේ නැහැ කියලා පන්සිල් බලවත් සමාදන් වුණා කියනවා. අන්නේ රැකපු සීලෙන් වෘතයෙන් තමයි කියනවා මම මේ අමහා නිවන පිණිස නිර්වාණ බීජ උපදවා ගත්තේ. ඒ නිසා තමන්ට මහාන වෙන්න බැරි නම් උතුම් ජීවිත රහතුන්ගේ ජීවිත වලට සමීප වෙන්න බැරි නම් අඩුම ධර්මයේ අද ඉඳලවත් කසාද බඳිනකල් බ්‍රහ්මචාරී සීලයක් රකින්න නැත්තම් කොයිතරම් හොඳද? විවාහ වෙච්ච කෙනා තමන්ගේ ස්වාමියගෙන් බිරිඳගෙන් විතරක් සතුටු වෙනවා නම් ඒක විවාහ ජීවිතේට කොයිතරම් හොඳද? කොයිතරම් ඒත් පිං රැස් කර ගන්නවද? ඒ වගේම ධර්මමුරුවරෝ දැකපු මේ ආච්චිලා සියලා බඹසරක් සමාදන් වෙලා ඉන්නවා නම් කොයිතරම් හොඳද? ඒ අය වනාහි කිරියම්මලා. ඒ වාගේ වයසක අයට වඳින පුදනකට ගොඩාක් පිං රැස් වෙනවා. සිල් පුරුදු කරන නිසා. අද කාලේ කොච්චර කාමයට ඇබ්බැහි වෙලාද කියනවා නම් තරුණ විවාහ වෙලා ඉන්න සමහර තරුණ අයට පොයේ දවසේ සිල් අරන් රැයිලි වෙනකල් සිල් රකින්න බෑ. හවසට සිල් පවාරණය කරනවා. එච්චර කාම ගින්න. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ කාම ගින්න කාම දාහයේ සංසිඳවන බණක් මේ යුගයේ විතරයි ඇහෙන්නේ. අද සිවුරු දාගත් අය කොච්චර කියනවද එක එක දේවල් වල සිවුරු දාගත් අයත් කාමයටම කරුණු කියනවා. ඒතර විරාගයක් ගැන කාගෙන් දහන්නේ? විරාගයක් ගැන කාගෙන් දහන්නේ? හැබැයි අපි ලෝකෙටම රාගෙන් දැවි දැවි ඉන්නේ කියලා ලෝකෙටම සාප කළ යුතු නෑ. අපිටත් මුණ ගැහිලා තියෙනවා මේ තරුණ සමාජයේම මේ තරුණ ළමයි අතරම පිරිසිදුවම සිල් රකින්න අය අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ නිසා කරන්න පුළුවන්. පින්වත් මහණෙනි කුසල් කියලා දෙයක් වඩන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කුසල් වඩන්න කියලා කියන්නේ. බැරි නම් කියන්නේ අකුසල් දුරු කරන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දුරු කරන්න කියන්නේ. බැරි නම් කියන්නේ නැහැ කිව්වා. බඹසර රකින්න පුළුවන්. ඒ නිසායි බඹසරක් ගැන කියන්නේ. එතකොට දවස් ගානක් බඹසර රැකලා සෑය බෝධිය කිරිවෙහෙර රුවන්වැලි සෑය ආදී Taman යන්න පුළුවන් විහෙරකට ගිහිල්ලා මම මේ අමාරුවේ මෙච්චර දවස් ගානක් බ්‍රහ්මචාරී සීලය රැක්කා. ඒක ප්‍රතිපත්ති පූජාවක් විදිහට බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අනේ මේ පින්බලෙන් මට පිරිසිදු ජීවිතේ හදාගන්න වාසනාව ලැබේවා කියලා නිතර බඹසර පුද පුදා තුනුරුවන්ට රකින්න ඕන. අනිත් එක තමයි එක එක්කිනාට කිය යන්න එපා මම බ්‍රහ්මචාරී කෙනෙක් කියලා. ඒකට හරියට බාධක වෙනවා. අමනුෂ්‍ය ලෝකේ වුණත් මිනිස්යන්ට ඇටැක් කරන්න මිනිස්යොත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගන්නකොට ඉස්සල්ලාම කරන්නේ බඹසර සිල් කඩන එක. කියන්නේ එයා කාමයට ඇබ්බැහි කරනවා. සුරාවට ඇබ්බැහි කරනවා. කතාවට තැන් වල ඔය ඉබාගත යන්න ඇබ්බැහි කරනවා. ඊට පස්සේ එයාගේ ඇඟෙන් වැඩ ගන්නවා. ඉතින් ඒවා විස්තර කරන්නට මේ කාලේ මදි. ඉතින් දැනට ওই විදිහට පුළුවන් විදිහට ಗುಣධර්ම දියුණු කරගෙන වාසය කරන්න